බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලය ඔස්සේ පවත්වාගෙන යනු ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද අගෝස්තු මාස 25 වෙනි අඟහරුවාදා ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා වැඩම කර වදාරා සිටින්නේ ගෞරවනීය බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වැයගොඩපළ විමල ඥාන ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේව සියලු දෙනා විසින්ම සාදුකාරයක් දී පාද නමස්කාර පූර්වක පිළිගනිමු. සාදු සාදු සාදු. අද දිනයේදී මෙම ධර්ම දේශනාව සඳහා වැතිබර සිතින් අනුග්‍රහය දක්වනවා සදහැවතුන් දෙපිරිසක් විසින් ධම්මික රණසිංහ මහත්මයා සිය සහෝදරයන් වන හරිශ්චන්ද්‍ර සහ සේනක සමග මීට වසර 20කට පෙර පරලෝ සැපත් සිය පියාණන් වන රණසිංහ දොස්තර මහතාටත් මීට වසර 5කට පෙර පරලෝ සැපත් තම මෑණියන් වන රණසිංහ මිසීටත් සහ පවුලේ නැසී ගිය සියලු නෑදෑයින්ටත් පින් අනුමෝදන් කිරීම අපේක්ෂා කරනවා. මීට සති දෙකකට පෙර අභාව ප්‍රාප්ත මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාට පින් පැමිණවීමට එතුමාගේ භාර්යාව වන සරෝජා දිසානායක මහත්මිය සහ සහෝදරිය වන තරංගා පණ්ඩිල මහත්මිය ඇතුළු පවුලේ සමාජිකයන් මෙම පින්කමට දායකත්වයේ සපයනවා. තවද මීට වසර 3කට පෙර අභාව ප්‍රාප්ත සිය මෑණියන් හට සහ පින් බලාපොරොත්තු වන සියලු මියගිය ඥාතීන් හට පින් අනුමෝදන් කිරීමටද සරෝජා දිසානායක මහත්මිය සහ තරංගා පණිල මහත්මිය අපේක්ෂා කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධර්ම ශ්‍රවණය සඳහා සැදී පැහැදී සිටින පිරිස ශීලයෙහි පිහිටුවා ධර්ම දේශනාව ආරම්භ කරන ලෙස ඔබ වහන්සේට මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සිල් සමාදන් වීම සඳහා කවුරුත් নমස්කාරය කියන්නේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම භන්තේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. දින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාධා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තම්බං. ආම භන්තේ සාදු සාදු සාදු. හොඳයි සියලු දෙනාම තමන් ඉන්න ඉරියව්ව පහසුවෙන් තබාගෙන ඉන්න ඉරියව්ව ඉරිජුව තියාගෙන ඉන්න ඉරියව්වට කවුරු සිහිය පිහිටුව ගන්න. මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා ඉන්න ඉරියව්වට කවුරු සිහිය පිහිටුව ගන්න. මේ මොහොතේ අපි සියලු දෙනා මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේම දේශනා කරා මේ ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. ඒ වගේම උන්වහන්සේ දේශනා කළ දුතුන්සේ සද්ධර්මයේ මේ මිහිපිට පවතින ඊටාම කලාතුරකින්. ඒ වගේ මේ ධර්මයේ දේශනා කරන අය මේ ලෝකේ පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරලා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන අයත් මේ ලෝකේ පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. මේ ලෝකයේ පරම දුර්ලභ කාරණා අපිට සම්මුඛ වුණා. භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේ අවබෝධ කරගත්ත ඒ උතුම් සේ සද්ධර්මයේ මේ මිහිපිට පවතින අවධියකදී අපි මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා උතුම් කල්යාණ මිත්‍ර ඇසුරතුරින් ඒ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ තේරුම් අරන් ඊට අනුකූලව අපිට කටයුතු කරන්නට වාසනාව උදාපත් වුණා. අපි ලැබුවා වූ මේ පරම දුර්ලභ අවස්ථාව මේ උතුම් ප්‍රතිලාභය අපිට තව කොතෙකුත් දවසක් පවත්වන්න පුළුවන්ද කියන කාරණේ අපි කාටවත් කියන්නට බෑ. හේතුව තමයි ජීවිතය කියන්නේ හරිම తాවකාලිකයි. භාග්‍යතුන් වහන්සේ උපමා කරන්නේ හරියට තන අග තියෙන පිනිබිඳක් වගේ. තන අග තියෙන පිනිබිඳ කිසිම හයියක් හත්තියක් නැහැ. ඕනම මොහොතක බිමට පතිත වෙන්නට පුළුවන්. ජීවිතයත් එහෙමයි. ඕනම මොහොතක නොයෙක් හේතුන්ගේ මේ ජීවිතේ මරණයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ජීවිතේ කිසි හයියක් හත්තියක් නැහැ. ඒ වගේම ජීවිතය හරියට කඳු මුදුනින් ගලන ගංගාවක් වගේ කියලා දේශනා කළා තිනවා. කඳු මුදුනින් ගලන ගංගාව හැම මොහොතේම පහළට ගලනවා. කිසිම මොහොතක් නතර වෙලා පවතින්නේ නැහැ. ජීවිතයත් එහෙමයි. උපන් දවසේ ඉඳලා අපම් මොහොතේ ඉඳලා මේ ජීවිතය මරණයට තමයි ගලාගෙන යන්නේ. කිසිම දවසක් මොහොතක් නතර වෙන්නේ නැහැ. ඒ වගේම ජීවිතයේ මරණයට කැපවුණු ගවයෙක් වගේ ගවයෙක් මරණස්ථානයට රැගෙන යනකොට ඔහු තියෙන හැම පියවරකින්ම ලං වෙන්නේ මරණයටයි. ජීවිතයත් එහෙමයි. මේ ගෙවන හැම දවසක් පාසාම තප්පරයක් පාසාම විනාඩියක් පාසාම ජීවිතයේ පියමන් නගන්නේ මරණයටයි. ඒ වගේම ජීවිතය කියන්නේ හරියට දී ඇඳි ඉරක් වගේ. දී ඇඳි ඉර වහාම මැකෙනවා. මැකෙන ඉර අය කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම ජීවිතයත් යම් මොහොතක මරණයෙන් මැකෙනවා. මරණයෙන් මැකෙන ජීවිතය අපිට අය කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. මේ විදිහට ගත්තාම ජීවිතේ කිසිම හයියක් හත්තියක් නැති වේගයෙන් මරණය කරාම ගලාගෙන යන මරණයට හැම මොහොතෙම පියමන් නගන කොයි මොහොතක හරි මරණයෙන් මැකෙනවා මේ ජීවිතය. මරණය අපිට නොයෙක් හේතුන්ගෙන් සිද්ධ වෙන්න පුළුවන්. කන බොන ආහාර පාන වසවිස වුණොත් මැරෙන්න පුළුවන්. සතේ සර්පය දෂ්ට කරොත් මැරෙන්න පුළුවන්. මනුෂ්‍ය අමනුෂ්‍ය කරදර වලට ලක් වුණොත් මැරෙන්න පුළුවන්. වාත පිත්ත සෙම තුන්දොස් කිපුණොත් මැරෙන්න පුළුවන්. පරිහරණය කරන යාන වාහන වැනි දේවල් මුල් කරගෙන බාහිර හට ගන්න නොයෙක් විපත්ති මුල් කරගෙන මේ ජීවිතේ මරණයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ජීවිතේ හරි తాවකාලිකයි. මරණය නම් අපිට ඒකාන්තයෙන්ම සිද්ධ වෙන දෙයක්.
ඒ නිසා අපි මේ ගත කරන්න අපේ ජීවිතයේ අවසාන කාලය වෙන්න පුළුවන්. ඒ වගේම අවසාන මාස කීපයේ සති කීපයේ දින කීපයේ වෙන්න පුළුවන්. ඒ නිසාම අපි අවසාන දේශනේ වෙන්න පුළුවන්. ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක්ගේ ධර්මය අපිට හැමදාම අහන්න ලැබෙන්නේ නැහැ. මේ මොහොතේ අපිට ඒ භාග්‍ය වාසනාව උදාපත් වෙලා තියෙනවා. ඒ නිසා අපේ මනස බාහිර කිසි දෙයකට යොමු කරන්නේ නැතුව සම්පූර්ණ මේ දේශනාවට දෙසයන් යොමු කරගෙන තීන මිද්දාදියට එන්න දෙන්නේ නැතුව සම්පූර්ණම මනස යොදාගෙන මම මේ ධර්මය අවබෝධ කරගන්නවා, මේ දේශනේ එක බණපදයක් හරිම අවබෝධ කරගන්නවා කියන මානසිකත්වය ඇති කරගෙන අපි බුදුරජාන් වහන්සේගේ උතුම් අවවාදය අනුශාසනාව ශ්‍රවණය කරන්න කවුරුත් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සම්බේහි මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝති අභින්නම් පච්ච වෙක්කි තම්බං ඉතියාවා පුරුෂේනවා ගහටේනවා පබ්බජිතේනවාති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අදත් අපි සන්ධ්‍යායාමේ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්නට දේශනා කරපු ඒ උතුම් වටිනා ධර්මය අපි ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දිනේදීත් අපි මේ දිනවල ශ්‍රවණය කරපු සාකච්ඡා කරපු අංගුත්තර නිකායේ පංචක නිපාතයට අයිති ඨාන සූත්‍රය අද අපි මාතෘකා වශයෙන් ප්‍රකාශ කරන්නට යෙදුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩින් අවධියක තමයි මේ දේශනය සිද්ධ කරේ. මේ ලෝක ජීවත් වෙන ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කියන මේ සෑම පිරිසක් විසින්ම ජාති ආගම් කුල භේද කිසිදයකින් තොර හැම මනුෂ්‍ය වර්ගයාම නිතර සිහි කළ යුතු කරුණු පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නිතර නිතර ඒ කරුණු පහ සිහි කරන්න කියලා දේශනා කරනවා. ඒ තමයි ජරාව ගැන, ව්‍යාධිය ගැන, මරණය ගැන, සියලු ප්‍රියමනාප දේවල් වෙනස් වෙලා නැති වෙලා යන ස්වභාවය ගැන සහ කර්මය ගැන. මේ කරුණු පහ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැමෝම නිතර සිහි කරන්නට ඕනි. මේ කරුණු පහ සිහි කිරීම හේතුවත් පෙන්නනවා. ඇයි නිතරම ජරාවට පත් වෙනවා කියලා සිහි කරන්න ඕනි. ඒතර පෙන්නනවා මේ සත්‍යයන්ට මේ යෞවන මදය කියලා තියෙනවා. ඒ කියන්නේ ජීවිතයේ සුන්දරත්වයේ මුල් කරගෙන මත්වීමක් ඇති වෙනවා. ආන්නේ සුන්දරත්වයේ යථාර්ථය අවබෝධ කරගත්තොත් ඒ මත්වීම මුලාවීම නැති වෙලා යනවා. ඒ මත්වීම හේතු කරගෙන මිනිස්සු බොහෝ අකුසල් කරනවා, පව් කර ගන්නවා, කයෙන් වචනින් මනසින්. ඒ කාරණේ නැවත නැවත කෙනෙක් සිහි කරනවා නම් තමන් ජරාවට පත් වෙනවා, ජරාව ඉක්මවල නැහැ කියලා සුන්දරත්වයේ කියන ස්වභාවයට තියෙන මුලාවීම, මත්වීම නැති වෙලා යනවා. ඒක තුනී හෝ වෙනවා කියලා දේශනා කරා. ඒ වගේම ලෝක සත්‍යයට තියෙනවා මේ ආරෝග්‍ය මදේ කියලා, නිරෝගී කියන හැඟීමක් තියෙනවා. ඒක මුල් කරගෙන ලෝකේ හරිය මත්වීමට පත් වෙනවා. ඉතින් ඒ මුල් කරගෙන ගොඩක් අකුසල් කරන යමෙක් තමන් ලෙඩ වෙනවා කියලා නිතර සිහි කරනවා නම් අර ආරෝග්‍ය මදේ කියන එකත් නැති වෙනවා, ඒක තුනී වෙලා යනවා. ඒ වගේම ලෝක සත්වයාට තියෙනවා මේ ජීවත් වෙනවා කියලා හැඟීමක්. අපි බොහෝ කල් ජීවත් වෙයි කියලා. දැන් අපි ගත්තොත් හෙට අපි මැරෙන්න ඉන්නේ. නමුත් අපි කාටවත් එහෙම අපි හෙට මැරෙනයි කියන කිසිම සිහියක් කල්පනාවක් නැහැ. එතකොට එහෙම හැඟීමක් අපිට නැහැ. එතකොට ඒකට තමයි ජීවත් වීම මදේ කියන්නේ. එතකොට අපි වෙරි වෙලා ඉන්නේ. දැන් හෙට තියෙන දේ පිළිබඳව කිසිම සිහි කල්පනාවක් නැහැ. දැන් හෙට මැරෙන්න ඉන්නේ. නමුත් අපිට එහෙම කිසිම ගාණක් නැහැ. එතකොට අපි බොහොම අතරමං වෙලා ඒ නිසා කටයුතු කරන්නේ. ආන්නේකට තමයි මේ ජීවිත මදේ කියන්නේ. ආන්නේ මදේ නැති වෙනවා කියන නිතරම තමන් මරණය ගැන සිහිපත් කර ගන්නවා නම් මරණ ධම්මෝ මි මරණං මානති, මරණයට පත් වෙන මරණ ඉක්මවල නැහැ කියලා
නිතර නිතර මේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි අය සිහි කරනවා නම් අර ජීවිත මදය කියන එක නැති වෙලා යනවා. ඒතර හැම මොහොතෙම එයා ජීවිතය පිළිබඳව බොහොම සිහියෙන් ඉන්නවා. මරණ සතිය කියලා කියන්නේ මැරෙනවා කියන සිහි කල්පනාවෙන් තමයි ජීවත් වෙන්නේ. මොකද ජීවිතේ කොයි මොහොතේ මරණයටපත් වෙද්දී දන්නේ තනාගතින පිනිබිදක් වගේ කිසිම සත්‍යයක් එහෙම තියෙන එකක් නෙවෙයි. ඒවගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනිතරම ප්‍රියමනාප වස්තුූන් ගැන සිහි කරන්න කියෙන මොකද මේ ප්‍රිය පුද්ගලයන් පිය වස්තුූන් නිසා ලෝක සත්වයට ලොකු චන්දරාගයක් තියෙනවා. ආනේ චන්දරාගේ මුල් කරගෙන ලෝකයා අකුසල් සිද්ධ කරනවා. අන්නේ පියමනාපවත්තුන් වෙනස් වෙන නැතිවෙනවා කර නිතර සිහි කරනනේ චන්ද්‍රාගේ නැති කරන්න පුළුවන්. ඒවගේම තමයි කර්මය ස්වභාවකොට මේ ලෝකයා ජීවත්වෙන්නේ ඉතින් කර්මය ඥාති කරගෙන ඉතින් කර්මය ගැන නිතර සිහි කරන්න ඕනි. ලෝකයා නිතරම කයෙන් වචනෙන් මනසින් අකුසල් කරනවා. කර්මය ගැන කෙනෙක් සිහි කරනවා නම් ඒ කයෙන් කරන අකුසල් අවම කරන්න නැති කරගන්න පුළුවන්. වචනයෙන් කරන මනසින් කරන අකුසල් ද නැති කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මේ කරුණු සිහි කරන්න කියන්නේ. ඒ කාරණා තමන් ගැන වගේම අනුන් ගැන සිහි කරන්න ඕනේ. මම හුදකලා ජරාවට පත් වෙනෝනේ. මේ ලෝකේ හැම කෙනෙක්ම ජරාවට පත් වෙනවා. මේ විදිහට මේ කරුණු පහ අන් අයටත් ගලපලා බලන්න ඕනේ. ඉතින් මේක නිතර කෙනෙක් තමන් තුළටත් ගලපනවා ලෝකයටත් ගලපනවා. මෙහෙම බලනකොට එයාට මොකද වෙන්නේ මාර්ගය කියන එක ප්‍රකට වෙනවා. විශේෂයෙන්ම සම්මා දිට්ඨිය කියන එක ඇති වෙනවා. එතන මේ අනිත්‍ය ජීවිතය අනිත්‍ය හැටියට අවබෝධ වෙනවා. ඒක තමයි සම්මා දිට්ඨිය කියන්නේ. දුක සහිත ජීවිතේ දුකක් කියලා අවබෝධ වෙනවා. තමන්ට මමයේ මාගේ මටයි තේ කියලා පාලනය කරන්න බැරි ජීවිතයේ විදියට වෙනවා. මොකද දිරනවා කියන්නේම ජීවිතේ තමන්ට ඕන විදියට පාලනය කරන්න බෑ. ලෙඩ වෙනවා කියන්නේ බෑ. මොකද ලෝක සත්‍යය ගත්තොත් හැමෝම කැමති ජරා ධම්මානම් භික්කවේ සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති. ජරාව ස්වභාව කොට ඇති මේක ලෝක සත්‍යයට මෙමුදු ආසාවක් තියෙනවා කැමැත්තක් තියෙනවා. අහෝ වතමයන් න ජාති ධම්මා සානේ මම නම් දිරන්න එපා. නකෝ පනීතං ඉච්ඡායපත්තබ් මේක කැමති වුණාට කාටවත් ලබන්න බෑ. ඉදම්පි යම්පිච්ඡා නලබති තම්පි දුක්ඛම් මේක තමන් කැමති දේ නොලැබීමේ දුක. ව්‍යාධි ස්වභාවකට සත්‍යයන්ටත් එමය. ව්‍යාධි ධම්මානම් භික්කවේ සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති. අහෝ වතමයන් ව්‍යාධි ධම්මා සානේ මම නම් ලෙඩ වෙන්න එපා. නකෝ පනීතං ඉච්ඡායපත්තබ මේක කැමැත්තට ලබන්න පුළුවන් එකක් නොවේ. ඉදම්පි යම්පිච්ඡන් නලබති තමන් කැමති දේ නොලැබීමේ දුක බවට පත් වෙනවා. ඒවගේම මරණ ධම්මානම් භික්කවේ සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති මේ මරණයේ ස්වභාව කොට ඇති මේ ලෝක සත්‍යයට කැමැත්තක් ඇති වෙනවා. අහෝ වතමයන් න මරණ ධම්මා සානේ මම නම් මැරෙන්න එපාය කියලා. නකෝපනීතං ඉච්ඡායපත්තම් මේක කැමැත්තට ලබන්න පුළුවන් දෙයක් නොවේ. ඉදම්පි යම්පිච්ඡං නලබති තමන් කැමැති දේ නොලැබීමේ දුක. ඒ වගේම මේ ස්වයමනාප දේවල් අහිමිලා නැති වෙලා නේවත් ලෝක සත්‍යය කැමැති විදිහට ලබන්න බෑ. ඒවත් තමන් කැමැති දේ නොලැබීමේ දුක. මේ විදිහට මේ ලෝකයා මේ කැමැති දේවල් නමුත් ඒ කැමැති කිසිවක් ලබා ගන්න බැහැ. ඒ නිසාම තමයි මේක දුකක් බවට ජීවිතේ පත් වෙන්නේ. මේ එකක්වත් Tamanට ඕන විදිහට කිසිම පාලනයක් මේවා කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා මේවා දුකක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා කෙනෙක් නිරන්තරයෙන්ම මේ ජීවිතේ මේ යථාර්ථය දකිනකොට යාට අන්න සම්මා දිට්ඨිය කියන එක ඇති කර ගන්න පුළුවන්. ඉතින් සම්මා දිට්ඨිය ඇති වෙන කෙනාට සම්මා සංකල්පන ඇති වෙනවා. සම්මා වාචා ඇති වෙනවා. මේ එතකොට ජීවිතයේ තියෙන මේ අස්ථීර ස්වභාවය දකිනකොට වචනය කියන එක සංවර කර ගන්නවා. කර්මය ගැන එහෙම සිහි කරන නිතරම වචනය ගැන සංවර වෙනවා. ඒ නිසා සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව ඇති කර ගන්න පුළුවන්. ඒ වගේම නිතරම මේ යථාර්ථය දකින්න උපන් අකුසලේ ප්‍රහාණය කරන්න යාට මේ නිතරම වෑයම් කරනවා. මොකද මරණ සතියෙන් වඩනකොට එයා දන්නවා හෙට මැරෙන්න පුළුවන්. ඒ නිසා අකුසලයට එක්ක ජීවත් වෙන්න කැමති නෑ. ඒ නිසා යාට ඒකයි මාර්ගය ප්‍රකට වෙනවා. ඒ නිසා මේ සම්මා වායාම ඇති වෙන ඒ වගේම සම්මා සතිය මේ විදිහට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයම ප්‍රකට කරගන්න හැකියාව තියෙනවා මේක පුරුදු පුහුණු කරනකොට. ඉතින් මේ මාර්ගය පුරුදු පුහුණු කරොත් එයාට සංයෝජන ධර්මات නැති කරලා අනුශය ධර්මයක් නැති කරලා එයාට සම්පූර්ණ දුකින්ම නිදහස් වීමේ හැකියාව තියෙනවා. ඊටාම ප්‍රබල දේශනාවක් බුදුරජාණන් වහන්සේ ඕන කෙනෙකුට පහසුවෙන්ම පුරුදු පුහුණු කරන්නත් පුළුවන් මේ දේශනාව.
ඉතින් අපි මේ පහුගිය දින කීපෙදීම ඒ කරුණු එකින් එක අරගෙන අපි තමන් අපිට පායෝගිකව දෛනික ජීවිතේ පුරුදු පුහුණු කරන විදිහට අපි මේ ඒවා මේව කරා ඒක සම්පූර්ණ විපස්සනා භාවනාවක් හැටියටම අපිට පුරුදු පුහුණු කරන්න පුළුවන්. ජරාව ගැන නිතරම අර විදිහට අපි දේශනා කරා පුරුදු පුහුණු කරන්න. එතකොට මේක ප්‍රත්‍යක්ෂාව කියන්නේ හරියට කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා බලනවා වගේ. එතකොට ධර්මයේ කියන්නේ කැඩපතක්. ඒ දහම් කැඩපත තමන්ට දිහාට හරවලා බලන්න එතට තමයි තමන් කවුද තමන්ගේ යථාර්ථය පේන්න පටන් ගන්න. ඒ නිසා තමයි කමටහන් අපි ඒවා නිමිත්තක් කරට අරන් ඒවා අපි බලනවා. ඒ බලනකොට තමයි අපේ ජීවිතේ මේ සුන්දරත්වය කියන එක මොනතරම් තාවකාලිකයිද කියලා අපිට අවබෝධ කරගන්න හැකියාව තියෙනවා. ඒ විදිහට අපි ජරාව ගැන මරණය ගැන කරුණු සාකච්ඡා කරා. ඒ වගේම අපි සියලු ප්‍රියමනාප දේවල් වෙනස් වෙනවා නැති වෙනවා කියලා සිහි කරන ගැනත් අපි සාකච්ඡා කරා. එතකොට සාමාන්‍ය ලෝකේ අපි මේ ප්‍රියමනාප වස්තුන් ගැන ඒ විදිහට කල්පනා කරන්න සාමාන්‍යයෙන් කැමති නෑ. එක පැත්තකින් අපි හිතනවා ප්‍රියමනාප දේවල් වල ආදීනව දැක්කොත් අපිට ඒවට තියෙන කැමැත්ත නැති වේවි. ඒ කැමැත්ත නැතුනොත් අපිට ඒත් එක්ක ජීවත් වෙන්න බැරි වෙයි. එහෙම නැත්නම් අපෙන් කල යුතු යුතුයකම් ටික කරගන්න බැරි වේවි කියලා අපි හිතනවා. අපේ ආසාව නැතුනොත් මේ අයට අය කට්ටිය අපි ඒ කට්ටිය දාලයයි. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් ඒ වස්තුන්ගේ යථා ස්වභාවය අපි දකින්න කැමැති නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ අපි ඊයේත් කතා කළා මේ යථාර්ථය දකින අය තමයි ජීවිතය ඉතාමත්ම සාර්ථකව හැම දෙයක්ම කරන්නේ. දෛනික ජීවිතය පවා ඉතාම සාර්ථකව පවත්වන්න පුළුවන් යථාර්ථය දකින අය. දැන් බුදුරජාණන් වහන්සේ ගත්තහම භික්ෂුන් වහන්සේලාට පනවලා තියෙන විනය නීති රීති බැලුවාම මේ දෛනික ජීවිතේ ඉතාමත්ම පිළිවෙලට පවත්වගෙන යන්නේ. කුටියක් පවා උන්වහන්සේ මේ පිළිවෙලට වැඩින්න තමයි මේව කරලා තියෙන්නේ. එතකොට අද වර්තමාන කාලේ අපි දන්නවා මිනිස්සු පිළිවෙල ඊළඟට මේ පිරිසුදුකම ගොඩාක් කියනෝනේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ පිරිසුදුකම ඊටත් වැඩි ඉහළ ස්වභාවයක් තියෙනවා. අපි රෙදි මේ සිවුරක් වැලකට දාන්න ඉස්සෙල්ලා උන්වහන්සේ කියන ඉස්සෙල්ලා මේ සිවුරු කෙන වැල අතින් ඇදගෙන යන්න කියලා. ඉතින් අපි එච්චර පිරිසුකම් හිතන්නේ නැහනේ නේද? ඒ ඇයි ඒ තුලත් අපිට යම් කෙලෙස් හට ගන්න පුළුවන්. මොකද සතෙක්වත් මේ වල තිබුත් අර හොදපු කයි ගිහිල්ලා Tamanටම කේන් තියෙනෝනේ. ඊට පස්සේ ආයෙත් ඒක හොදගෙන යන්න වෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ පිරිසුදුකම දේශනා කළා තියෙන පිළිවෙල දේශනා කළා තියෙන සිවුරක් උනත් මේ බිත්තියක මේ ගහලා තියෙන රැග්ගයකට සිවුර දානවනම් මෙහෙම කෙලින්ම දාන්න එපා කියනවා. අත මෙහෙම ඉස්සර පිටි පැත්තට දාලා සිවුර මේ පැත්තට දාලා මෙහෙම දාන්න කියන්නේ. මොකද සිවුරේ තියෙන පඳු බිත්තිය ගෑවෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ පිළිවෙලක්. එතකොට ඒව දේශනා කරලා තියෙන කවුද? සියලු දේ පිළිබඳ ආසාවක් නැති සියලු දේ අතහැරපු කෙනෙක්. අනේ. නමුත් බාන පිළිවෙල උන්වහන්සේ ඒ විදිහට දේශනා කළා. දැන් කුටියක් අතු ගන්න හැටි හිටම් පව දේශනා කරලා තියෙනවා. කුටියක් අතු ගන්න ඉස්සෙල්ලා මැටි පොලොවක් නම් ගොම පොලොවක් නම් ඉස්සෙල්ලා වතුර ටිකක් ඉහින්න කියනවා. වතුර ඉහළ තමයි පොලොව අතු ගන්න කියන්නේ. ඒ දුවිලි වලින් ඇවිස්සෙන්න පුළුවන්. ඊළඟට ටයිල් අල්ලලා ලී අල්ලලා රෙමේ තියෙනවා නම් ඒ කාලේ කියන්නේ බේරු කර්ම කියලා කියන්නේ සිමෙන්ති හරි මොනවද දාලා මේ තියෙනවා නම් ඉස්සෙල්ලා අතු ගාලා ඊට පස්සේ තෙතරෙද්දකින් මේ පිහින් දෙකේ කියන්නේ මොක් කරන්න කියන එකයි. ඒක බුදුරජාණන් වහන්සේ ඒ කාලේ සංඝයාට ඒවා පිළිවෙල කියලා දීලා තිනවා. ඊළඟට ඒ වගේ ගත්තොත් එහෙම වත් පිළිවෙත් හැම එකක්ම අපි දැන් ගෙවල් වල දැකලා තියෙන ඉස්සර ඉතින් සමහරලාට උයනකොට අලු ටික එහෙම මේ පැත්තකට අයින් කරලා තමයි ලිප්පත්තු කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ නීතිය අනුව එහෙම කරන්න බෑ. සම්පූර්ණ අලු ටික අයින් කරලා පැත්තකට කියන්නේ නිසි තැනට දාලා තමයි ලිප්පත්තු කරන්න ඕනේ. අලු ගොඩේ පත්තු කරන්න තහනම්. ඉතින් ඒ වගේ පිළිවෙල. ඉතින් හැමදේ මේ විදිහට උන්වහන්සේ දේශනා කරලා තියෙන. ඒතර බාණ්ඩර යථාර්ථය දිහා බැලුවයි කියලා සාමාන්‍ය ජීවිතය අවුල් කරගන්නේ නැහැ. ඒකයි. ඉතින් ඒක අර මේ මොකද ප්‍රඥාව කියන්නේ ආලෝකයක්නේ. ඉතින් ප්‍රඥාව නැමැති ආලෝකයේ තියෙන කෙනාට මේ ලෞකික ජීවිතය කියන්නේ නිකන් අවුල් වෙන්නේ නැහැ කොහොමවත්. දැන් අපි කියමු ඇස් තියෙන මිනිස්සයාට මේ ඕනම දෙයක් කරගන්න පුළුවන් නේ. එයා ඇස් තියෙන කෙනා සාමාන්‍ය දෙයක්වත් අවුල් කරගන්නේ නැහනේ. ඒ ප්‍රඥාව කියන්නේ ඇස් දෙකක්. එතකොට ඒකට මේ ලෞකික ජීවිතේ කොහොමවත් අසාර්ථක වෙන්නේ ඒක නිකන් සාමාන්‍ය දෙයක් වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කාලේ ඒ වගේ තිබුණේ. ඉතින් වර්තමාන වෙලා තියෙන අපි මේ අනිත්‍යයි කියන එක
අපි හිතන්නේ නමුතු විදියන්නේ. අපි හිතන්නේ අනිත්‍ය කියන එක අවබෝධ කරන එක නෙවෙයි පෙන්වන එකක් කියලා. ඉතින් අපි පොඩ්ඩක් අනිත්‍ය මේ වුණාන් පස්සේ අපිට හිතෙනවා අනිත්‍යයට පෙන්වන්න. ඒ නිසා අපි ගෙවල් අතු ගන්නෑ, නාන්න කියන්නේ නෑ. අර දියුණු රැකී රක්ෂා කරන ඒව මේ වෙන්නේ දරුවන්ට තිබුණා නම් වගකින් ඒව අතාරිනවා. මොකද අනිත්‍ය පෙන්වන්න. ඇහුවොත් මිතු ඔක්කොම අතැල්ල යන දේවල්නේ. කියලා අපිට ඕනේ මේ අපේ ක්‍රියාකාරකම් තුල අනිත්‍ය පෙන්වන්න මිසක් අතුලාන්තයෙන් අවබෝධ කරගන්න එකක් නෙවෙයි. ඒතර බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල මේ අපේ ක්‍රියාකාරකම් තුල අනිත්‍ය පෙන්වන්න කාටවත් යන්නේ නැහැ. ගෙවල් අතු ගන්න නැතුව ඉඳලා මේ වැඩක් නැහැ මේව අතැල්ල යන ගෙවල් මේවට මොකටද මහන්සි වෙන්නේ කියලා මේ ගෙවල් අපිලි වලට තියාන වත් අපිලි වලට තියාන කාමරේ අපිලි වලට තියාන ඇඳුම් පැළඳුම් ටික අපිලි වලට තියාන එහෙම මේවා කරන්නේ නැහැ. නමුත් වර්තමානයේ සමහරලාට මිනිස්සු එහෙම කරනවා. මොකද වෙලා තියෙන්නේ ඒ අයට මේ අනිත්‍ය පෙන්වන්න ඕන එක. ඉතින් ඒක පෙන්වන්න පුළුවන් මොකද කොහෙන්ද ක්‍රියාකාරකම් තුල හිතේ තියෙන අනිත්‍ය කාටවත් පෙන්වන්න පුළුවන්ද? එහෙම පෙන්වන්න බෑ. ඒ නිසා තමයි අපි මොකද කරන්නේ ක්‍රියාකාරකම් තුලින් අපි අතහැරීම් පෙන්වන්න යනවා. ඒතර අම්මා තාත්තලාට ආදරේ තිබුණා නම් ආදරේ දැන් නැති බව පෙන්වනවා. දරුවන්ට ඇලුම් කම්පාන්නේ නැහැ. ඇයි කියලා ඒවත් ඉතින් අනිත්‍ය අවබෝධ වෙලානේ. ඉතින් ඒ නිසා දරුවෙක් සමහරලාට අල්ලන්නවත් යන්නේ නැහැ. ඉතින් එතකොට වෙන්නේ මොකද වෙන්නේ? අර ගෙවල් වල ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් නොයි ප්‍රශ්න ඇති වෙලා අන්තිමේට මොකද වෙන්නේ? පෞල් ජීවිතත් විනාශ වෙලා අන්තිමේට වඩපු අනිත්‍යකුත් නැහැ. ඊට පස්සේ ඊටත් වැඩිය පහත් විදියට සමහරට දුර්වල විදියට ජීවිතේ සමහරට ගත කරනවා. ඒක වෙන්නේ මොකද මේ යථාර්ථය අපි හරියට අවබෝධ කරගත්තේ නැතුනොත්. එතන මේක මේ මනසින් දේවල් අතාරින මිසක මේ ක්‍රියාකාරකම් තුල වචනේ තුල දේවල් අතාරින්න යන්නේ නැහැ. වචන භාවිතා කරනකොට කෙනෙකුට හොයන්න බැරි වෙන්න පුළුවන් අතෑරියයි කියලා. ක්‍රියාකාරකම් කරන තුලත් දකින්න බැරි වෙන්න පුළුවන් අතහැරලා තියනවා කියලා. දැන් රහතන් වහන්සේලාට උනත් ඒ විනය නීති ඒක හා සමානයි. ඉතින් උන්වහන්සේ ඉන්න කුටියක් තිබ්බොත් ඒ කුටිය හරිය පිළිවෙලට තියාගෙන ඉන්නවා. මිනිස්සු හදලා දුන්න විදිහට කුටිය. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් රහත් මේ හාමුදුරුවෝ මේ කුටියට පුදුම ආසාවකින් ඉන්නේ. මොකද හොඳට කුටිය අතු ගාලා මේවා කරලා පිළිවෙලට තියාගෙන ඉන්නකොට නමුත් උන්වහන්සේ ඒක මේ වතක් එනේ ඒක නොකරොත් එම උන්වහන්සේලාටත් ඒක වරදක් වෙනවා. දැන් මේ එක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගහක් යටට ගිහිල්ලා භාවනා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මොකද කරේ? ගහ වටේටම සුද්ධ කරා ගිහිල්ලා අතු ගාලා. එතන ඒ දුන්නේ මොකද ආදර්ශය. උන්වහන්සේ ඉතින් අර වැඩි හිතුවේ නෑ පොඩි වෙලාවකට භාවනා කරන්න න්යාවි කියලා. නමුත් උන්වහන්සේ ඒ තරමට අර සංඝයාට මේව කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපි අවබෝධ කර ගන්න ඕනේ මේ අතහරිනවා කියලා කිව්වහම මේ මනසින් වෙන්න ඕනේ ක්‍රියාවක් මිසක මේ අපේ මේ වචනේ තුල අපේ ක්‍රියාව තුල දැන් සමහර අය කියන මම ඔක්කොම ඇතැල්ලා තියෙන්නේ කියලා. ඒක ඉතින් වචනයක් විතරයි. හැබැයි ඇතුළේ එහෙම ඇතැරිච්ච ගතියක් නැහැ. නැති වෙන්න බලන්න ඕනේ. ඊට පස්සේ අඬන්න එන හැටි බලන්න. ඊට පස්සේ පොඩි දෙයක්වත් සමහරලාට මේ සතෙක් මරනට පස්සේ ඒ ඌ සතාවත් ඇතැර ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි දන්නේ නැහැ මොකද අපි මේ වචන වලින් කිව්වට ක්‍රියා මේ කයෙන් ඈත්ලා හිටියට මේ මනසේ තියෙන බැඳීම් අපිට පේන්නේ නැහැ. මේකේ තියෙන බන්ධන හරි භයානකයි. ඉතින් ඒක තේරෙන්නේ නැහැ. අපි ඉතින් වචනෙන් කියලා ඉන්න මං ගෙවලුත් අතහැරලා දරුවොත් අතහැරලා මාත්‍යත් අතහැරලා නෝනලත් අතහැරලා ඔක්කොම අතහැරලා ඉන්නේ මට නම් ඔය මොකක්වත් දැන් වැඩක් නැහැ කියලා. ඉතින් ඒක සමහරට වචනයක් විතරයි පුරුදු වෙච්චි. ඇතුලේ එහෙම එකක් නැහැ. ඉතින් අපි එහෙම දැකලා තියෙන සමහරලාට එහෙම කී ඉන්න ඕන මහත්යම මරනවා ඕන නෝන මරනවා දරුවෝ මරනවා. එතකොට අර ගතිය නැති වෙලා යනවා. නමුත් එහෙම වෙන්නේ අර මොකද වචනයකට විතරක් හුරු කරගත්ත මිසක හිතින් ඒ ප්‍රිය වස්තුන් පිළිබඳව යථාර්ථය ඇත්තටම දැකලා නැහැ. ඉතින් ඒ නිසා මෙතනදී ඒකයි මේ ප්‍රිය මනාප හැම දෙයක්ම වෙනස් වෙනවා නැති වෙනවා කියලා අන්න මේක මනසින් දැකිය යුතු දෙයක්. මේක නිකන් වචනයේට පාවිච්චි කරන දෙයක් නෙමෙයි. ක්‍රියාකාරකම් තුල අත්හරින එකක් නෙවෙයි. ක්‍රියාකාරකම් තුල සමහර අයට ඇත්තටම එහෙම අතහැරලා ඉන්නවා කියලා දකින්නත් හම් වෙන්නේ නැති වෙයි. මොකද සමහර අය ඉතින් ගෙවල් දොරවල් තියාගෙන ඉන්න විදිහට බොහොම ආශාවෙන් ඉන්න හැටියට පේන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේගේ දේශනානුව කාටවත් මේ අනිත්‍ය වඩන අය මේ වැහැරිච්ච ඇඳුම් ඇඳගෙන හොටු පෙරාගෙන දත් මදින්න නැතුව එහෙම ඉඳු ගන්නන්නේ නැහැ. ඒකයි අර කියන්නේ ඉස්සර කියනවා හාමුදුරුවෝ හොඳට මේව කළා නා කියාගෙන අත් හොදගෙන ඉන්නකොට සමහර අය දකින්නකොට හරිය හිතන අප්පෝ හාමුදුරුවෝ නම් හරිය සැපසේ ඉන්නවා ඒ කියලා. ඉතින් ඒ විදිහට මේ අර බාහිර ක්‍රියාකාරකම් තුල අනිත්‍යයට ඇත්තටම යම් සුවසේ ජීවත් වෙන ස්වභාවයක් පේනවා. මොකද එහෙම බුදුරජාන් වහන්සේ
කාටවත් ඒ විදිහට ඉන්න දේශනා කළා නෑ මේ පිළිවෙල කියන එක ඒවා හැම එකක්ම හොඳට දේශනා කළා තියෙනවා. ඒ නිසා ඒ කාලේ ගිහි අය පවා ඒ විදිහට තමන්ගේ ජීවිතේ තමන්ට තියෙන වගකීම් වලටත් වැඩි එක වගකීම් ඒ අය සිද්ධ කළා තියෙනවා. දැන් අපි දන්න විශාකාව අවුරුදු 7න් තමයි සෝතාපන්න වුනේ. ඊට පස්සේ විවාහ වුණා. විවාහ වුණෙත් කොහෙද? තනිකරම මිත්‍යා දෘෂ්ටි පවුලක. මිත්‍යා දෘෂ්ටි පවුලකට තමයි ගිහිල්ලා විවාහ වුණේ. විවාහ වෙලා ඉතින් ටික කාලයක් දවස් කිහිපයක් යනකොට ඉතින් ලොකු ආරවුල් ඇති වුණා. විශාකාවට ලොකු චෝදනා එන්න පටන් ගත්තා. එක චෝදනාවක් තමයි විශාකාව දවසක් මේ ආරංචි වුණා වෙළඹකට පැටියෙක් දාලා කියලා. ඉතින් මෙයා පාන්දරම උණු වතුර උණු කරගෙන මේ ගිහිල්ලා අර පැටියටයි වෙළඹටයි සාතු සප්පායම් කරා. ඊට පස්සේ ගෙදර අයට මොකද උනේ? මේක ලොකු ප්‍රශ්නයක් වුණා. මේකද මේ දාසීන් කරන වැඩේ මේ පොඩි කෙල්ල මොකද දැන් අවුරුදු 17 18 කෙනෙක්නේ. මෙයා මොකද මේවා කරන්න යන්නේ? මෙයාට අයිති වැඩ නෙවෙයි කියලා. ඉතින් ගෙදර අයගෙන් ලොකු චෝදනාවක් ආවා. පස්සේ ඒ චෝදනාවන්ට පිළිතුරු දෙන වෙලාවකදී විශාකාව කිව්වා මේක ස්වාමි දියණිය කිව්වා වගකීමක් කිව්වා. කළ යුතු දෙයක් කිව්වා. මමත් අම්මා කෙනෙක් කිව්වා. ඉතින් මේ සතෙක් වුණත් ඒ වෙලාව කියන්නේ හරි අසරණයි. අපි පිහිට වෙන්න ඕන කියනවා. ඒතර බලන්න අර තමන්ගේ දරුවන්ට ස්වාමියාට නැන්දමාමට තියෙන වගකීමුත් එහා කියලා මේ සතුන්ට ගිහිල්ලා අපපත්තාන කරන. ඒතර වගකීම කියන එක මගාරින්න පිරිසක් නෙවෙයි. මොකද මේ මම කිව්වා අපි යථාර්ථය දකින අයට තමයි මේ හොඳටම සැබෑම කරුණාව පිහිටන්නේ, සැබෑම මෛත්‍රිය පිහිටන්නේ, සැබෑම සෙනෙහස පිහිටන්නේ මේ යථාර්ථය දකින අයට. ඉතින් ඒ නිසා තමයි විශාකාව කියන්නේ අනිත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක්, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක්. බලන්න අර තමන්ගෙන් විය යුතු යුතුයකම් හරියට සිද්ධ කරා. අන්තිමේට විශාකාව මිගාර මාතු බවට පත් වුණා. එයි මිගාර මාතා කියලා කියන්නේ විශාකාවගේ මාමණ්ඩිගේ නම තමයි මිගාර. එතකොට මිගාර සිටුතුමා තමන්ගේ අම්මා බවට පත් කරගත්තා තමන්ගේ යේලි. එතකොට කොච්චර ගුණස්කන්ධයක්ද වෙන්න ඕනේ? මව් ගුණ ප්‍රකට වෙන්න එපා. අර චූටි අවුරුදු 20ක 30ක පොඩි ගෑල් ළමයෙක් අම්මා බවට පත් කරගන්න නේද? එයා එතකොට කොච්චර ගුණ වලින් පූජනීය කෙනෙක් වෙන්නේ නැද්ද? අවුරුදු සමහරට 60ක 70ක 80ක කෙනෙක් තමයි අර අවුරුදු 20ක වගේ තමන්ගේ යේලි අම්මා කරගන්නේ. ඒ නිසා ඒක ප්‍රසිද්ධ නාමයක් බවට පත් වුණා මිගාර මාතු කියලා. එය හදපු ආවාසයටත් දානවා මිගාර මාතු පාසාදය කියලා. ඒකයි. එතකොට බලන්න එහෙම උනේ ඇයි? අර ඒ තරම්ම අර ප්‍රඥාව. එතකොට මේ යථාර්ථය අවබෝධ කරගත්ත කෙනෙක්, සම්පූර්ණ අනිත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් විශාකාව කියන්නේ. මොකද සම්මා දිට්ඨිය තියෙන කෙනෙක්. ඉතින් ඒ වගේ අර ජීවිතේ එහෙම අසාර්ථක වෙන්නේ නැහැ මේ යථාර්ථය අවබෝධ කරගත්තා කියලා. ඉතින් දරුවෝ 15ක්ද කොයිද හදලා තියෙනවා. ඊට පස්සේ ඉතින් සාසනික වශයෙන්ුත් කොච්චර දේවල් කරලා තියෙනවද? එතකොට ආමිෂ වශයෙන් දේවල් සාසනය තුල ගොඩාක් කරලා තියෙනවා. දන් දීලා තියෙනවා පුදුම විදියට. හැමදාම 509කට දන් දීලා තියෙනවා. ඉතින් අද අනිත්‍ය පොඩ්ඩක් අවබෝධ වුණොත් එහෙම මොකද වෙන්නේ? ඕවා කරන එක හරිය නෑ කියලා නේද? අතහැලා දායි ඔක්කොම. දැන් බලන්න විශාකාව හැමදාම 509කට දන් දීලා තියෙනවා. ඉතින් මේ 509කට හැමදාම දෙනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒකට ප්‍රඥාව කොතෙන්ද කියන්නේ? දවසක් බුදුරජාන් වහන්සේගෙන් ගිහිල්ලා ඉල්ලීම් කරනවා. ඉල්ලීම් 8ක් ඉල්ලනවා බුදුරජාන් වහන්සේ. බුදුරජාන් වහන්සේ අහනවා ඇයි විශාකාව ඔබ මෙච්චර මේ ඉල්ලීම් කරගෙන මේවා කරන්නේ? ඒතර නොයෙක් හේතු කියලා අවසානයේ කියනවා ස්වාමීනි සමහර වෙලාවට මට මේ ආගන්තුක ස්වාමීන් වහන්සේලා මුණ ගැහෙනවා. මේ ආගන්තුක හාමුදුරු මුණ ගැහුණාම උන්වහන්සේලා තම තමන්ගේ ප්‍රදේශවල විස්තර කියනවා. සමහර ස්වාමීන් වහන්සේලා කියනවා උපාසිකාව අපි ඉන්න ප්‍රදේශයේ මේ ළඟදී ස්වාමීන් වහන්සේ නමක් අපවත් වුණා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ ස්වාමීන් වහන්සේ පිරිනුවම් පාපු රහතන් වහන්සේ නමක් හැටියට. දැන් මේ කියන්නේ මොකද්ද? දුක් ගැනවිල්ලක්නේ. දුක හිතෙන එකක්නේ. අද එහෙම අපිට කිව්වොත් එම අහවල් පළාතේ හිටිය නායක හාමුදුරුවෝ නමක් අපවත් වුණා කිව්වම අපි හිතන්නේ අනේ ඉන්න ලොකු හාමුදුරුවෝ ටික ඔක්කොම අපවත් වෙලා යනවා නේ ශාසනයට දැන් මේ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඒ වගේ දුක්ඛිත කතන්දරයන් මේ කියන්නේ. ඉතින් විසහකාව මෙහෙම කිව්වහම විසහකා බුදුරන් වහන්සේට කියනවා ස්වාමීනි එහෙම කිව්වම මම ඒ ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා ස්වාමීන් ඔය පිරිනොම් පාපු රහතන් වහන්සේ මේ සවැත් නුවරට එහෙම වැඩම කරලා තියෙනවද? ඒතර කිව්වා එහෙමයි උපාසිකාව බොහෝ වාරවලදී උන්වහන්සේත් මේ සවැත් නුවර වැඩ ඉඳලා තියෙන ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා කියලා. ඒතර විසහකා බුදුරන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි
ඒ පින්වම් පාපු රහතන් වහන්සේ මේ සවැත් නුවරට වැඩිය නම් මම මොනවා හරි උපස්ථානයක් කළා ඇති. මගෙන් උපස්ථාන ලැබු ස්වාමීන් වහන්සේ නමක් නේද මේ විදිහට සව් කෙලසුන් නැසා උතුම් අරිහත්ත්වයට පත්ලා පරිනිර්වාණයට පත්ුනේ. අනේ ඒ වගේ උතුමන් වහන්සේ නමකට අප උපස්ථාන කරන් ලැබීම නම් මට මහා වාසනාවක් වාසනාවක්. ස්වාමීනි මම මේ විදිහට හිතනකොට මට මහා පුදුම ප්‍රීතියක් ඇති වෙනවා. ප්‍රීති මනස කායෝ පස්සමද මේ ප්‍රීතිය ඇතුණ හිත කය දෙක සංසිනවා. හිත කය දෙක සංසේ හිත සුවපත් වෙනවා. හිත සුවපත් වෙන හිත සමාතුවටන් චිත්තං සමාධි හිත සමාධියට කියන සුඛිනෝ චිත්තං සමාධිති සුවපත් වෙනකොට හිත සමාධිගත වෙනවා. ස්වාමීනි මම මේ විදිහට තමයි ඉන්ද්‍රිය ධර්ම බොජ්ජංග ධර්ම ආර්ය අෂ්ටාංග මාර්ගයේ සත්‍ය බෝධිපාශක ධර්ම දිනු කරන්න මේ ක්‍රමයට කිව්වා. දැන් බලන්න අර දුක හිතෙන කතාව සම්පූර්ණම තමන්ගේ සමාධිය දිනු කරන භාවනාවක් විපස්සනාව වඩන්න පුළුවන් විදිහට භාවනා මනසකාරයක් කරගන්නවා. ඒ කරගන්නේ මොකෙන්ද? අර ප්‍රඥාව හිතේ තියෙන නිසා. දැන් බලන්න කොච්චර බුද්ධිමත්ව කටයුතු කරනවද කියලා. දැන් මේ අඬන්න කතන්දරයක් නේ සමහන්ට ගත්තොත් නේද? පින්වම් පෑවා කිව්වම මේ ප්‍රීතියක් ඇති වෙනවද? නමුත් බලන්න ඒක ලස්සන්ට සකස් කරගන්න හැටි. ඉතින් ඒ නිසා මේ යථාර්ථය දකින අය කියන්නේ බොහොම ප්‍රඥාවන්තය. ඒ අයට ලෞකික ලෝකෝත්තර ඕනම දෙයක් සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසායි බුදුරජාන් වහන්සේ බය නැතුව ශ්‍රාවකයන්ට කියන්නේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැමෝම තමා සතු සියලු ප්‍රියමනාප දේවල් වෙනස් වෙනවා නැති වෙනවායි කියලා නිතර සිහි කරන්න කියන ඉත්‍යාවා පුරුෂේනවා ගහට්ටේනවා පබ්බචිතේනවා. ඒතර මේ ප්‍රියමනාප වස්තු ගත්තාම අවිඥානික වශයෙන්ුත් තියෙනවා සවිඥානික වශයෙන්ුත් තියෙනවා. ඉතින් මේ අවිඥානික සවිඥානික සෑම ප්‍රියමනාප දෙයකම තියෙන ස්වභාවය අපි සිහි කරන්නට ඕනේ. අපිට අම්මා තාත්තා ඉන්නවා, සහෝදරයෝ ඉන්නවා, ඥාති මිත්‍ර ඉන්නවා. ඉතින් මේ අයගේ තියෙන යථාර්ථය අපි සිහි කරන්න ඕනේ. මේ වෙන් වශයෙන් ගත අපි කියමු දරුවෝ ඉන්න පුළුවන්. මේ දරුවන් කියන්නේ අපිට ප්‍රියමනාපවත්. හැබැයි ඒ ප්‍රියමනාප උනාට අය නානා භාවෝ විනා භාව. ඒ අය වෙනස් වෙලා නැති වෙලා යනවා. ඒතර ප්‍රිය දෙයකට ප්‍රිය වුණු ගමන් අපිට ඇති වෙන්නේ මොකද්ද? ඡන්ද රාගය කියන එක ඇති වෙනවා. ඡන්දය කියන්නේ දැඩි කැමැත්තක් ඇති වෙනවා. රාගය කියන්නේ ඇල්මක් ඇති වෙනවා ඒ අයට. ඒතර දැඩි කැමැත්තත් ඇල්මක් ඒ අය පිළිබඳව ඇති වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ අයගේ ඇත්ත අපිට පේන්නේ නැහැ. ඒතර මේ දරුවෝ කියන්නේ වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. නැති වෙන ස්වභාවිතයි. ඒතර නැති වෙලා යන වෙනස් වෙලා යන දරුවන්ගේ අන්නේ ඇත්ත අපිට පේන්නේ නැහැ. අපි නිකන් එකයි වෙරි වුණා වගේ මත් වෙලා වගේ ඊට පස්සේ අපිට ඇත්තක් පේන්නේ නැහැ. එතකොට බැරි වෙලාවත් ඒ අය වෙනස් වෙලා නැතුණාට පස්සේ මොකද වෙන්නේ? අපිට අර වෙනස් වෙන දෙයක් වෙනස් වුණායි කියලා තේරෙන්නේ නැහැ. මා සතු දේ වෙනස් වුණායි කියලා තමයි හිතෙන්නේ. මා සතු දේ තමයි නැති වුණා කියලා හිතන්නේ. ඉතින් ඒ නිසා තමයි ගොඩාක් දුක දුම්නස ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා අපි කල්පනා කරන්න අපිට දුවා දරුවෝ වශයෙන් ඥාති මිත්‍රාද අම්මා තාත්තා වශයෙන් ඉන්න මේ හැම කෙනෙක්ම වෙනස් වෙනව නැති වෙනවා. එයාගේ අපි දැන් හිතගත්තොත් එහෙම අපි අපේ හිත පිළිබඳව ලොකු ප්‍රියමනාප ස්වභාවයක් තියෙනවා. අපේ හිත අපි හිතන්නේ නිතර මම මගේ මට අයිති කියනවා. නමුත් හිත පිළිබඳව බුදුරජාණන් වහන්සේ කියන්නේ ලහු පරිවත්තං චිත්ත මේ හිත කියන්නේ ඉක්මනින්ම වෙනස් වෙන එකක්. නමුත් අපිට එහෙම හිත කියන්නේ ඉක්මනින් වෙනස් වෙන දෙයක් හැටියට පේන්නේ නැහැ. දැන් මේ දරුවෝ වශයෙන් ගත්තොත් ඉතින් අපි ඒ දරුවන්ගේ එක ජීවත් වෙනකොට ඒ අයගේ වචන කතා බහත් එක්ක අපි හිතන්නේ හැමදාම අපි ළඟම ඉඳී කියලා. නේද? කියන දේවලුත් එක්ක නේද? ආයේ කවදාකවත් අම්මා දාලා යන්නේ නැහැ, තාත්තා දාලා යන්නේ නැහැ, සහෝදරයෝ දාලා යන්නේ නැහැ. නේද? දැන් යාළු වුණාට පස්සේ කියන්නේ පණ ගියත් අතාරින්නේ නැහැ කියලා. ඒතර මේ වචන අපි හිතන්නේ ඔක්කොම ස්ථිර දේවල් කියලා. හැබැයි ඒ කියපු දේවල් මේ මනසේ හටගත්ත සිතවිල්ලක් කියලා අපි තේන්නේ. සිතවිල්ල කියන්නේ හටගත්තා නිරුද්ධ වුණා. ආයේ වගේ සිතවිල්ලක් එයිද නැද්ද කියලා අපිට කියන්න බෑ. ඒකයි. නමුත් අපි මේ සිතවිල්ලෙන් කියපු මේ වචන නිත්‍ය හැටියට ගන්නවා. අපි කියනකොට කියන්නේ අනේ මාව කවදාකවත් දාලා යන්නේ නැති හිටියට තමයි කතා කරේ. ඒකයි මට මෙච්චර දුක. ඒ වචන ඇහෙනකොට අන්න ජීවුණා නම් මේ වචන නම් ප්‍රියයි මනාපයි තමයි. හැබැයි කොයි වෙලේ වෙනස් වෙලා නැති වෙයිද දන්නේ නැහැ. මොකද මෙමදු හිතක් ආය මෙයාට හැදෙයිද දන්නේ නැහැ. මොකද හිත කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන මොන දේ ගත්තත් හිත තරම් වෙනස් වෙන දෙයක් තවත් නැහැ කියනවා. ලහු පරිවත්තං චිත්තං හිත කියන්නේ ඉක්මනින්ම වෙනස් වෙනවා. කය කෙනෙකුගේ රූපේ පොඩ්ඩක් නිත්‍ය හැටියට ගත්තත් හිත නම් ගන්න එපා කියනවා. තමන් පිළිබඳවත් එහෙමයි. තමන්ගේ කය නිත්‍ය හැටියට ගත්තත් මොකද මේක අවුරුදු කොහොම හරි 50 60ක් හරි කොහොම හරි තියෙනවා. හැබැයි හිත කියන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා ඒ මොහොතේම වෙනස් වෙනවා කියනවා. අද්ද තියෙන හිතවිලි නෙවෙයි නැත්නම් මේ මොහොතේ තියෙන හිතවිල්ල නෙවෙයි ඊළඟ මොහොතේ. ඒක හරියට උපමා කරනවා වඳුරෙක් අතු අල්ලල්ලල්ලල්ල
අත්ෙන් අත්තට පැන පැන යනවා වගේ තමයි අරමුණට හිත හැම වෙලේම පැන පැන. ඒ නිසා අර පරණ අතු ටික මොකද වෙන්නේ? වඳුර ඔක්කොම ඇතැරලා තියෙන අය අර අතු එකක්වත් අල්ලගෙන නැහැ. ඒකයි. එතකොට ඒ අත් ඉන්නකොට මේ අත් හරි ලස්සනයි කිව්වනම් මොකද වෙන්නේ? එයා පයින්නකොට ඒ ලස්සන අත් ඇතැරලා තමයි පැනලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ආයේ අතට එන්නේ වගේ තමයි අපි යම් යම් වෙලාවල්දී හිත තියෙනකොට ඔන්න ඉතින් අපි එක එක වචන ප්‍රකාශ කරනවා. හැබැයි ඒ වගේ ඇත්ත ස්වභාවය සමාට පවතින්නේ නැහැ. නමුත් අපි මොකද වෙන්නේ? ඒවා ගෙඩි පිටින්ම ගිලිනවා. ඒ වචන හරි ප්‍රියයි මනාපයිනේ දාලා යන්නේ මේමයි අරේමයි කිව්වේ ගා මොකද වෙන්නේ? ගෙඩි පිටින්ම අපි ඒව ගිලිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ තුන් අමාර ගන්න හරි අමාරු. මොකද පොතු ඇරලා හැම නෙමෙයි ගිල්ල තියෙන්නේ. කටු පිටින්මයි ගිල්ල තියෙන්නේ. ඊට පස්සේ ඉතින් අතෑර ගන්න අමාරු. මොකද එහෙම කියපු කෙනා අන්තිමයට බලනකොට ජීවිතෙන්වත් දාලා යන්නේ නැහැ කිපි කෙනා මෙන්න දවසින් දෙකෙම දාලා ගිහිල්ලා. මේකයි. ඒතර අපි අන්න අර පුජ්‍යලිකුවේ ගත්තොත් එහෙම පුජ්‍යලික කියපු දෙයක් ගත්තත් අපි දකින්න ඕනේ මේක ප්‍රියයි මනාපයි තමයි. හැබැයි වෙනස් වෙලා නැති වෙලා යන. මේ පුජ්‍යලයා මට ප්‍රියමනාපයි. මෙයාගේ හිත හැබැයි එයාටවත් අයිති එකක් නෙමෙයි. එයාගේ හිත කොයි මොහොතෙත් වෙනස් වෙනවා. හිත කියන්නේ හරියට නිකන් දිවා රෑ වගේ. දාවල් රාත්‍රී වගේ. හැම වෙලේම මොකද වෙන්නේ? වෙනස් වෙනවා. දහවල් කියන්නේ හැමදාම වෙනස් වෙනවා. රාත්‍රියක් වෙනවා. ආය රාත්‍රිය ආය දහවල් වෙනවා. පුදුම වෙනස් වීමක් තියෙන්නේ. ඉතින් දහවල් කාලේ ස්වභාවයයි රාත්‍රී කාලේ ස්වභාවයයි හරි වෙනස්. ඒකයි. දහවල් වලට පෙවුනට හැබැයි රාත්‍රියට පේන්නේ නැහැ. ඒ වගේ තමයි මිනිස්සුන්ගේ හිතුත්. සමහර වෙලාවට මිනිස්සුන්ගේ හිත හරි ආලෝකමත්. දහවල් වගේ. සමහර වෙලාවට මිනිස්සුන්ගේ හිත නිකන් කරුවල වගේ රාත්‍රී කාලේ වගේ කෙලස් එනකොට මිනිසුන්ගේ කරුවලට පත් වෙනවා. ඉතින් අර දවල් කාලේ කියන කතන්තර රාත්‍රියේ මොකද වෙන්නේ? වෙනස් වෙනවා. රාත්‍රී කියපු කතා දවල්ට වෙනස් වෙනවා. ඉතින් අපි මේ වගේ මිනිස් හිත දිහා බලන්න ඕනේ. අපේ දරුවෝ කියන්නේ මේ වගේ දිවා රෑ දෙකේ නිකන් වෙනස් වෙන දිවා රෑ වගේ තමයි දරුවෙකුගේ හිතක් කියන්නේ. අම්මා තාත්තගේ හිත කියන්නේ. සහෝදර සහෝදරයන්ගේ හිත කියන්නේ. යාළු මිත්‍රයන්ගේ හිත කියන්නේ. යාළු වෙලා ඉන්න අයගේ හිත කියන්නේ. ඔක්කොගේ මේ වගේ ස්වභාවයක් තියෙන. ඉතින් අපි ඉතින් බොහොම පරිස්සමෙන් තමයි ගන්න ඕනේ. මොකද අපි දැනගන්න ඕනේ මේ හිත කොයි වෙලේ වෙනස් වෙලා යයිද දන්නේ. ඒ හිත වෙනස් වුණොත් එහෙම මොකද වෙන්නේ? ඊට පස්සේ කරන දේවලුත් ඔක්කොම වෙනස් වෙනවා. දහවල් කාලේ ඉක්මවා රාත්‍රියට බැරි වෙලාවක් ගියත් අර දවාලේ දැක්කේ කෙනා ඊට පස්සේ දැක්කත් රාත්‍රියට පේන්නේ නැහැ නේ. ඉතින් දවාලේ පේනකොට රාත්‍රියට පේන්නේ නැහැ. අපි හිතනවා අනේ දවාලේ මේ දැක්කේ කියන ඇයි මාව බලන්නේ නැති කීකේ හිතන. හැබැයි දැන් කරවලේ ඉන්නවා කියලා දන්නේ නැහැ. ඉතින් අඬ ඉන්නවා මම මේ කොච්චර මේ ඊට මාත් එක්කම හිටි පිටිපස්සෙමයි හැම වෙලෙම හිටි. ඉතින් කරවලේ ගියන් පස්සේ පේන්නේ නැහැ. අපිට හිතෙන්නේ නැහැ දැන් කරවලට ගියයි කියලා. ආන්න එක. මොකද දවල් කාලේ ඉන්නකොට අපි හිතන්නේ හැමදාම මාත් එක්කම මේ විදිහටම ඉඳී කියලා. ඉතින් කරවලට ගියන් පස්සේ අරයා දන්නේ එයා කොහේ යනවද කියලා. අනිත් අය දාලා ගිහිල්ලා ගව් ගානක් ඈතට කියලා අපි හිතන ළඟ ඉන්න ඕනි කියලා. නමුත් එයාගේ කරුවලත් එක්ක එයාට මොකක්වත් පේන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ පුජ්‍යලිය ඇසුරු කරනකොට අම්මා තාත්තා වෙන්න පුළුවන්, සහෝදර සහෝදරයෝ වෙන්න පුළුවන්, ඥාති මිත්‍ර වෙන්න පුළුවන්. ඒ අය කියන්නේ වෙනස් වෙනව නැතුව ඒ අයගේ හිත වෙනස් වීමත් එක්ක පුජ්‍යලිය වෙනස් වෙනවා. චිත්ත සංකිලිට්ඨා භික්ඛවේ සත්තා සංකිලිට්ඨති චිත්ත වෝදාන විසුද්ධන්ති. සිත කිලිටුනොත් මේ සත්වෝ කිලිටු වෙන, සිත පිරිසිදුනොත් පිරිසිදුන. එහෙනම් හොඳ හිත් තියෙන තාක්කල් තමයි පුජ්‍යලියන්ගේ ක්‍රියාකාරණ හොඳ වෙන්නේ. හිත වෙනස් වුණොත් ඔක්කොමත් වෙනස් වෙනවා. ඒ නිසා අපි දකින්න ඕනේ පුජ්‍යලියෙකු කියන්නේ කොයි මොහොතේ වෙනස් වෙලා යයිද දන්නේ. අද අපිට hina වෙන කෙනා හෙට අපිට රවාගෙන ඉන්න පුළුවන්. ඒතර අද අපි hina වෙනකොට ඒ hinaව දකින්න ඕනේ කොහොමද? මේ hinaව නම් හරිම ප්‍රියයි මනාප හැබැයි ඉතින් වෙනස් වෙලා නැති වෙලා යන එක. ආයේ මේ මුවෙන් හෙට නම් එහෙම hina ලැබෙයිද දන්නේ නැහැ. ඒකයි. මොකද හෙට එනකොට යාගේ හිත වෙනස් වුණත් හෙට රවාගෙන තමයි එන්නේ. මොකද හිත කියන්නේ ඉක්මනින්ම වෙනස් වෙන එක. කවුරු හරි ඇවිල්ලා කරවලක් දැම්මොත් ඒ හිතට ඉතින් ඒ කරවලින් ඇවිල්ලා අපි ළඟින් යනවා අපි එන්නේත් නැහැ. ඒකට අපි මූණ පුරා හිනවත් අපිට රවාගෙන තමයි ඊට පස්සේ යන්නේ. ඉතින් අපිට හරි දුකයි. එතකොට මම අනප්‍රියමනාප කෙනා මේව කරපුවාම අනිත් අය කරනටත් වැඩිය හරි දුකයි. ඉතින් අපි කියන වෙන කෙනෙක් රැවුවා නම් මට කමන්නේ. මෙයා රැවුවේ එක තමයි මට හරි දුක. මං හිතුවේ නෑ කවදාකවත් මට රවයි කියලා නේද? ආන්න ඒකයි. මොකද අපි හිතුවේ නෑ මේ hinaව කියන්නේ
අන්න වෙනස් වෙන එකක් කියලා අපි හිතන හිනාව කියන්නේ හැමදාම ඒ මුව මණ්ඩල තුල හැමදාම තියේ. ඒ සාන්ත විදියට මන් දිහා බලයි. මං හිතුවේ නෑ ඇස් දෙක නම් මන් දිහා ඔරවලා බලයි කියලා. ඉතින් අපි අන්න දීප්තිමත් ඇස් දිහා අපි බලනවා හැමදාම ඒ විදියට බලයි කියලා. අපි නමුත් බලන්න මේ පියමනාප දේ කොයි වෙලේ විනාශ වෙලායි දන්නේ නැහැ. ඊට පස්සේ යක්ෂයෙක් හැටියට රාක්ෂයෙක් හැටියට අපි දිහා බලන්න පුළුවන්. එතකොට අන්න අර දැඩි චන්ද්‍රාගය මොකද වෙන්නේ? නැති වෙලා යනවා. ඒතර අභ්‍යන්තරික වශයෙන් යථාර්ථය දකිනවා. එතකොට අන්න දැඩි චන්ද්‍රාගය කියන එක නැහැ. ඉතින් එහෙම නොවුනොත් ජීවිතේ ඒකයි දැන් මේ ප්‍රිය දේවල් නැති වුණා මිනිස්සු දිවිනසා ගන්න, බෙල්වැල් දාගන්නේ, වහ බොන්නේ. ඒ මොකද අර ප්‍රිය දේවල් එහෙමම ගත්ත නිසා. මේවා වෙනස් වෙන දේවල් හැටියට දැක්කේ නැති නිසා. ඒකයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල ශ්‍රාවකයෝ අභ්‍යන්තරිකව ඇතුලෙන් දකිනවා. හැබැයි ඒක පිටට පෙන්වන්න යන එකක් නෙවෙයි. ඒක ඇතුළාන්තෙන් දක්වනවා. ඒතර ප්‍රිය පුජ්‍යලොත් එක්ක අපි හිටියත් අපි වෙනස් වෙන මොහොතේ අපි දන්නවා මේ වෙනස් විය යුතු දෙයක් වෙනස් වුණා. ඉතින් ඒ විදිහට අපිට පුළුවන් මේ අපි ඇසුරු කරන ප්‍රිය පුජ්‍යලෝ වෙනස් වෙලා යනවා. ඒ වගේම නැති වෙලා යනවා. නොයෙක් ලෙඩ රෝග හැදිලා කොයි මොහොතේ මේ මරණය උරුම කොට පවතින මේ අපේ හිත මිත්‍රෝ කියන්නේ පිනිමිදක්. ඉතින් කොයි වෙලේ ඔය පිනිමිද වැටෙයි දන්නේ නැහැ. ඒකයි ගංගාවක් කොයි වෙලේ ඉතින් හැම මොහොතෙම පහළට ගලාගෙන යනවා. ඒ විදිහට දී ඇඳි ඉරක් වගේ කොයි වෙලේ අපේ ඥාති මැකිලා යයිද දන්නේ නැහැ. අපි මේ දී ඇඳි ඉරක් තමයි මේ තියෙනවා කියන හිතන අම්මා කියලා තාත්තා කියලා සහෝදරයෝ ඥාති මිත්‍ර හිතයිසින් කියන්නේ මේ දී ඇඳි ඉරකට. ඉතින් ඔය ඉර කොයි වෙලේ මැකෙයිද දන්නේ මැකුණොත් අය අපිට කවදාකවත් අම්ම හැටියට තාත්තා හැටියට සහෝදරය හැටියට ස්වාමි භාර්යාවන් හැටියට දකින්න හම් වෙන්නේ නැහැ. එහෙනම් මේ දී ඇඳි ඉරකට තමයි අපි මේ කියන්නේ. ඒකයි කොයි වෙලේ දී ඇඳි ඉර මැකිලා යයිද දන්නේ. ඒකයි නානා භාවෝ විනා භාවෝ. ඉතින් මේ විදිහට අපි යන ප්‍රිය වස්තුන් වෙනස් වෙන ස්වභාවය දකින්න ඕනේ. ඉතින් අම්මලා තාත්තලා සහෝදරයෝ කොහොම අපි ඒගේ යථාර්ථය දකින්න ඕනේ. අද අපිට කතා කරන කෙනා හෙට මැරෙන්න පුළුවන්. හෙට මිනි පෙට්ටියක ඉන්නවා දකින්න පුළුවන්. අද අපි යාළුවෙක් අම්මා කෙනෙක් බලලා ඉන්න පුළුවන්, තාත්තා කෙනෙක් සහෝදරයෙක් බලලා ඉන්න පුළුවන්. හෙට අපේ අම්මා තාත්තට ඉරනම සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් යථාර්ථය දැක්කා කියලා මේ අම්මලා තාත්තලාට තියෙන ආදරේ ගෞරවය නැති වෙන්නේ නැහැ. වෙනදටත් වැඩි ආදරයෙන් වෙන මොකද අම්මා හෙට මැරෙයිද දන්නේ, තාත්තා හෙට මැරෙයිද දන්නේ, සහෝදරයා හෙට දන්නේ, දුව හෙට මැරෙයිද දන්නේ. ඒ නිසා අම්මෝ හිතනන් රිද්දන්න හොඳ නැහැ. බලන්න ඊට පස්සේ මොකද වෙන්නේ? අර යට වෙනදටත් වැඩි අන්න සැලකිලි සම්මාන ඔක්කොම ලැබෙනවා. ආදරය කියන නෝඩුවම ලැබෙනවා. ඇයි? අරයා නිතරම ඉන්නේ මෙයා හෙට මෙරෙද්ද දන්නේ. ඒ නිසා නේ හිතටන් රිද්දන්න හොඳ නැහැ. ඒකයි. එතකොට බලන්න වගකීම් ගොඩාක් වෙනදට වැඩි හරි වගකීම් සහිතයි. වෙනද ඔය දේවල් කියන කිසි ගාණක් නැහැ නේද? එතකොට දැන් එහෙම කියන්න යන්නේ ඇයි? මොකද දන්නේ මෙරෙද්ද දන්නේ නැහනේ. මැරෙද්දන් නැතිඳ හිත එහෙම රිද්දන්න හොඳ නැහැ. දැන් බාහන ප්‍රියමනාප දේ වෙනස් වුණා කියමු. ආදරය කියන එක බලන්නකො දැන් ඊට පස්සේ ජෝරේ ගලන ගතියක් තියෙන්නේ නේද? දැන් අර නිත්‍ය සංඥාවෙන් ඉන්නකොට මොකද වෙන්නේ? ඉන්නවා කියන ඉඳ ඕනි තරම් වද දෙනවා, දුක් දෙනවා, ගහනවා, බයිනවා, නිඳා කරනවා. දැන් යථාර්ථය දැක කෙනාට එහෙම කරන්න හරි අමාරුයි. දැන් ආදරය නිසා එයා ප්‍රියමනාප වචන කතා කරනවා. අර කියන්නේ යායන් වාචා යම් වචනේ තන්නේලා කන්නසුකා පේමනියා හදයංගමා පෝරි ශිෂ්ට සම්පන්න වචන කතනවා. හදයංගමා ගැන හදවතේ තැන්පත් වෙන බහුජන කාන්තා බහුජන මනාප හැම දිනම ප්‍රියමනාප වචන කතා කරන. එයි යථාර්ථය දැක. ඒකනේ මේ මාර්ගේ පොකටිනවා කියන්නේ. සම්මා වාචා නිකම්ම හැදෙනවා. ආන්නේක. ඒතර දරුණු නපුරු පරුස වචන කතා කරන්නේ නැහැ. ආන්නේක. ඒතර බලන්න ප්‍රියමනාප වස්තුන්ට ඒ විදිහට කතා කරන්න කැමති නැහැ. මොකද හෙට මැරෙයිද දන්නේ නැහනේ. හෙට දුව මැරෙයිද දන්නේ නැහැ, පුතා මැරෙයිද දන්නේ නේද? අම්මා තාත්තා මැරෙයිද දන්නේ නැහැ, යාළුවා මැරෙයිද දන්නේ නැහැ, ස්වාමි භාර්යාව මැරෙයිද දන්නේ නැහැ. ඉතින් ඒ නිසා හරි පරිස්සමෙන් තමයි වචන භාවිතා කරන්නේ. ආන්නේක. ඒතර සැලකිලි සම්මාන හොඳටම කරනවා. ඒතර බලන්න යථාර්ථය දැක්කයි කියලා දැන් ආදරේ අඩු වෙයිද? නෑ. ආදරේ පිරිසුදු ආදරයක් වෙනවා. ආන්නේක. පිරිසුදු ආදරේ පිරිසුදු වෙන රාගයෙන් මිශ්‍ර වෙන්නේ නැහැ ආදරේ. ඊළඟට නන්දි රාගයෙන් අර ආදරය කිලිටි වෙන්නේ නැහැ. පිරිසුදු ආදරයක් බවට පත් වෙනවා. ඒකයි. ඒක කෙලෙස් වලින් මිශ්‍ර නැති සෙනෙහසක් බවට එයාගේ ආදරේ පත් වෙනවා. ඉතින් ඒකේ කරුවල නැහැ. ඒ නිසා ඒ ආදරේ ආත්මාර්ථකාමී නැහැ. දැන් අපේ ආදරයන් ගත්තොත් එහෙම අපි දැන් ඉතින් දරුවන්ගේ මේ දියුණුව කිඳා කියලා අපි මේ දත් මිටි කාගෙන සෑහෙන නැහෙනවනේ. බැලුවොත් එහෙම කාටද නැහෙන්නේ
තමන්ගේ ඇහැ පිනව ගන්න, කන පිනව ගන්න. මේ ඇහැ කන පිනවන්න තමයි ওই ටික බැරි වෙලාවත් දරුවන්ගෙන් නොලැබුණොත් එහෙම මොකද වෙන්නේ? සමහරලාට අතහැරලා දානවා. සමහරලාට ඔන්න සමහර දරුවෝ කරගන්න විවාහයත් එක්ක අම්මා තාත්තගේ ඇහැ කන පිනෙන්නේ නැහැ. දරුවා කරගත්ත විවාහයත් එක්ක අම්මා තාත්තගේ ඇහැ කන පිනවන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? අන්න ඇහැ පිනෙව්වේ නැතුණු ගමන් ඇතැල්ලා දැම්මා. ඒකයි. කන පිනෙව්වේ නැතුණු ගමන් මොකද වෙන්නේ? මොකද පදිංචි වෙන්නේ මොකද? මොකද අපි ප්‍රියතනනේ පදිංචි වෙන්නේ. එතකොට අර වගේ දෙයක් කරපු ගමන් අන්න ආදරේ ඉවරයි නිකම්ම. එතකොට ඒ ආදරේ තිබිලා තියෙන්නේ කොහෙද? කරුවලේ තිබිලා තියෙන්නේ. එතකොට යථාර්ථය දැක්ක කෙනෙක් නම් එහෙම වෙන්නේ නැහැ. ඒකයි. දැන් ඒ නිසා මොකද අර හැම වෙලෙම බලන්නේ අපි අභිමතාර්ථය අපේ ආශාවල් අනිත් එක්කනට වෙන හානි අපිට කිසිසේත්ම තේරෙන්නේ නැහැ. දැන් සමහර පවුල්වල ඔන්න දරුවෝ සමහරවිට පොඩ්ඩක් තරුණ වෙනකොට මොකද වෙන්නේ? ඉතින් ප්‍රේම සම්බන්ධතා ඇති කර ගන්නව අරම වෙනවනේ. එතකොට අම්මලා තාත්තලා මොකද කරන්නේ? අම්මලා තාත්තලා ඒක ආරංචි වුණ ගමන් මුළු පවුලම ඉතින් අරයත් එක්ක විරසකයි. එනකොටම කඩාගෙන පැනගෙන බෑගෙන ගහගෙන සමහරලාට මහා දෙනවා. එතකොට අරයට මොකද වෙන්නේ? ඒ ගෙදර ඔක්කොම තරහයි. එතකොට මොකද වෙන්නේ? අර කවුරු හරි නිකන් කසිකබල් කෙනෙක් යාළුනා නම් එයාට තමයි එයා කැමති වෙන්නේ. එයාගෙන් තමයි අන්න ආදරේ ලැබෙන්නේ, සෙනෙහස ලැබෙන්නේ. අර මිනිහා කපටි මිනිස්සෙන් නම් ඉක්මනින්ම අර අම්මලා තාත්තලාව බින්දලා දානවා. ඒකයි. ඔය බොරු ආදරයක් ඔයාට පෙන්න ආදරේ නම් ඔහොම කරයිද? ඉතින් හරියට ඇත්ත කියලා හිතෙනවා. ඒ හින්දා තමයි පැනලා යන්නේ ඉක්මනටම. අපි පාරවල් හදලා දෙනවා පැනලා යන්න. එයි අපේ ආදරේ නේද? අපේ ආදරේ අපි පෙන්වන්නේ හිතේ විතරයි. හිතේ තියෙන ආදරේ ඒකට පෙන්නේ නැහැ නේ. ඒකයි. ඉතින් ඒ නිසා මේ ඒ විදිහට වෙන්නේ අර අපේ ආත්මාර්ථකාමීත්වයෙන් අපේ ඇහැ පිනවන්න නැති වුණු ගමන් අපිට පදිංචි වෙන්න හරි අමාරුයි. පිනවන තැන අපි පදිංචි වෙන්නේ. අර කියන චක්කුංකෝ මාගන්ධය රූපාරාමං. මේ ඇහැ නිතරම රූපේ ආරාමයේ කොට ඉන්නේ. රූප රතං රූප සම්මුදිතං. රූපයෙන් තමයි සතුටු වෙන්නේ. ඒක රූපය අන්න සතුටු වෙන්නේ නැත්නම් අන්න පදිංචි වෙන්න යන්නේ නැපැන්ලා යනවා. ඒකයි. සද්දයත් එහෙමයි. ඉතින් ඒ නිසා තමයි උන්න දුව බැඳලා ඉන්න අහවල් කෙනා ගුවම දැන් සද්දේ හරි නැහැ. ඒතර මොකද වෙන්නේ? ඕකී දැන් මැරිලා මගේ මලගෙදරටවත් එන්න එපයි කියලා සමහරට කියනවා නේද? ඇයි? අර ආරාමයේ හරි නැහැ. පදිංචි වෙලා ගිහින් ඉන්නේ හරි නැහැ. සද්දේ. ඒ නිසා මේ තමයි යන්නේ ඇසුරු කරන්න අකමැති. ඉතින් එතකොට මොකද වෙන්නේ? ඒ අය සමහර අය පැනලා ගිහලා ඉතින් විනාශ වෙනවා. විනාශ වුණාට පස්සේ තමයි ඔන්න ඇස් හැරෙන්නේ චුට්ටක්. ඒක. එතෙක් කොහේ කවුරුත් බලන්නේවත් නැහැ. ඒකයි සමහරලාට අසත්පුරුෂ ඇසුරට ගිහිල්ලා මහා විනාශ වෙනවා. කවුරුත් ඇහැ ඇරලුවත් බලන්නේ නැහැ. මොකද ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. එතකොට යාට ලැබෙන්න ඕනි ආදරේ කරුණාව ලැබෙන්නේ සත්පුරුෂයන්ගෙන් නෙවෙයි අසත්පුරුෂයන්ගෙන්. එතකොට අසත්පුරුෂයාට ප්‍රිය වෙනවා මිසක් සත්පුරුෂයෝ ප්‍රිය වෙන්නේ නැහැ. සත්පුරුෂයෝ පිළිබඳව යාට වෛරී සිත් පහළ වෙන්නේ. ඒකයි. ඉතින් එහෙම වෙන්නේ මොකද මේ අපේ ආත්මාර්ථකාමී ආදර සිනිහසයන් නිසා. එතකොට මේ ප්‍රඥාව තියෙන අය එහෙම වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ශාසනය තුල ශාවකයෝ අර දරුවෙක් වුණත් අර විදිහේ වෙනස් වුණොත් දන්නවා හිත කියන්නේ ඉතින් වෙනස් වෙලා යනවා. ඊළඟ යාට අනුතරක් වේද කියන ලොකු අවධානයකින්ලා මේ එක අනතුරක් වුණ හැබැයි තවත් අනතුරු වෙන්න දෙන්නේ නැහැ. ඒක මොකද එයා තමන් දරුවා කියන්නේ කවුද කියලා හොඳට අවද හිත කියන්නේ ඕනි කෙනෙකුට වෙනස් කරන්න පුළුවන් කියලා දන්නවා. ඒ නිසා පරිස්සම වෙනතටත් වැඩිය ඒ වගේ දෙයක් ආරංචි වුණොත් එimhe දන්නවා දැන් ඉතින් අන්න දැහැ ගන්න යන්නේ අනිත් වෙනතටත් වැඩිය ආදරේ දකින්න. එතකොට මොකද වෙන්නේ? අරයට දැන් හරි ප්‍රශ්නයක්. අර යාළු වෙන එක්කනටත් වැඩි අම්මා තාත්තගේ ආදරේ වැඩි. දැන් මෙච්චර ප්‍රශ්නයකුත් වෙලා වැඩි ගණන් ගන්න නැහැ දැන්. අහන්නෙත් නැහැ. නොදන්නා වගේ ඉඳගෙන දැන් පුදුම ආදරයක් දක්වනකොට මොකද වෙන්නේ? එයාට දැන් ඉතින් අර හේ බලනවද මෙහෙ බලනවද? දැන් ඉතින් කුතුහලේ. එකපාරට කඩාගෙන යන්න විදිහක් නැහැ. ඉතින් ඒතකොට කෙනෙකුට අර ආදරයෙන් කරුණාවෙන් සමානලාට කිව්වොත් තේරුම් ගන්නත් පුළුවන්. අනික එයාට දැඩි තීරණයකට එන්න හරි අමාරුයි. ඉතින් ඒ නිසා එහෙම වෙන්නේ අපේ හිත ගොඩාක් හරවල නිසා. ඒ නිසා බය නැතුව ඒකයි මේ යථාර්ථය බුදුරජාන් වහන්සේ මේ සිහි කරන්න කියන්නේ. යථාර්ථය කෙනෙක් ප්‍රබලව සිහි කරනවා නම් අනේ අයට ඕවගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒකයි මේ පියමනාප වස්තු පුජ්‍යලෝ ගැන අපි නිතරම සිහි කරන්න කියන සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා මා සතු සීල ප්‍රියමනාප දේවල් වෙනස් වෙනවා. අවිඥානික වෙන්න පුළුවන් සවිඥාන. අපිට තනතුරක් ලැබුණොත් ඒක හරි ප්‍රියයි මනාපයි අපි දකින්න ඕනේ. හැබැයි ඔක කොයි වෙලේ නැති වෙලා යයි දන්නේ නැහැ. කවුරු හරි කේලමක් කියලා හෙට යනකොට බොස් ආපස්සට ගන්න පුළුවන්. ඉතින් අද අරන් එන්නේ මොකද්ද?
නිත්‍ය ධර්මයක් නෙවෙයි. අද දෙනවා ඔෆිස් යනකොට හෙට ඉඳලා ඔයා ආවල් තැන ඊළඟ දවසේ යනකොට ආය තිබ්බ තැනටම දාලා. එතකොට අන්න අර දින වෙලාවෙම හිතුවොත් මේක මට හරි පියයි මන අපේ හැබැයි හෙට වෙනකොට මේක වෙනස් වෙයිද දන්නේ නැහැ. මොකද කවුරු හරි කේලමක්වත් කිව්වොත් බස්ගේ හිත වෙනස් වෙලා ආය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ සීයෙන් ආවොත් එහෙම ඒ සීයෙන් ආය ඔෆිස් එකට ගියොත් ආන ප්‍රශ්නයක් නැහැ. ඒක ඇයි දන්නවා ප්‍රියමනාප වුණාට ඒක වෙනස් වෙලා නැති වෙන දෙයක්. ඒකයි තනතුර කියන්නේ හරි පියයි මනාපයි. උසස් වීමක් කියන්නේ හරි පියයි මනාපයි. හැබැයි වුණාට වෙනස් වෙලා නැති වෙලා යනවා. එතකොට යථාර්ථය දැක්කම අන්න ඡන්ද රාගය කියන එක හරි අඩුයි. ඡන්දේ බොහොම පොඩ්ඩයි. රාගය බොහොම පොඩ්ඩයි. ඉතින් ඒ නිසා වෙනස් උනායි කියලා මහා හනාවැලි පිළිවෙන්නේ දෙස් තියන්නේ දෙස් තෝල් තියලා නැත්නම් පව් කර ගන්න ඕනේ. ඕකුන්ට හින ගහන්න ඕනේ. මේ වගේ කේලම් කියලා මගේ රස්සාව නැති කරා, මගේ තනතුර නැති කරා, මගේ උසස් වීම නැති කරා. දැන් මං කොහොමද සමාජයට මුහුණ දෙන්නේ නේද? මහා පව් කර ගන්න ඕනේ. ඉතින් මොකුත් පව් වෙන්නේ නැහැ. ඒකයි මේ ඡන්ද රාගය නිසා කයෙන් වචනෙන් මනසෙන් ගොඩාක් අකුසල් කරනවා කියනවා. ඉතින් ඒ නිසා තනතුරු ගරු නම්බු නාමයන් ලැබුවත් හැම මොහොතෙම හිතන්න ඕනේ කොයි වෙලේ මේක නැති වෙලා යයිද දන්නේ නැහැ. ඒ වගේම මේ එහෙම නොවුනොත් ඉතින් ගොඩාක් පහු කරගන්න. පේන්නේ නැද්ද දේශපාලඥයෝ හිත අවුරුදු 5කට ලැබෙනකම මහා අවුරුදු 100කට වගේ ලැබුණා කියලා හිතාගෙන ඉතින් මහා පහු කර ගන්නවා. ඉතින් ඒ වහිම වෙනකොට මොන තරම් බොළඳ විදියට වැඩ කරනවද? හරි ලපටි ලාමක වැඩ කරන්නේ. ඒකයි. එහෙම වෙන්නේ ඇයි? මේ පියදේ කියන්නේ වෙනස් වෙනවා කියලා ඒ කට්ටිය දන්නේ නැහැ. ඒක නිත්‍ය සංඥාව ගන්න හින්දා තමයි පොඩි ළමයි වගේ ලපටි ලාමක විදියට හැසිරෙන්නේ. අපි කියනවා නේ මේ පොඩි ළමයිවත් මෙහෙම කරන්නේ නැහැ කියලා. ඉතින් ඇත්තටම පොඩි ළමයි එහෙම කරන්නේ නැහැ. නමුත් ඊටත් එදියගේ හිත ලපටි වෙනවා. අන්ධකාරයටපත් වෙනවා. තමන් කරන්නේ තමන් මොකද්ද කියලා දන්නේ නැහැ. එනිසා ජීවිතේ වගේ ගරු නම්බු නාම ලැබෙන්න පුළුවන්. ඒව හරි ප්‍රියයි මනාප අපි දකින්න හැබැයි වෙනස් වෙලා නැති වෙලා යනවා. ඊළඟට පුජ්‍යලිය මුණ ගැහෙන්න පුළුවන්. පුජ්‍යලිය මුණ ගැහුණත් එහෙමයි. දේවල් වස්තු ලැබෙන්න පුළුවන්. යාන වාහන හම්බෙන්න පුළුවන්. ගෙවල් දොරවල් අපේ ගෙවල් දොරවල් හරි ප්‍රියයි මනාපයි. දැන් මේ වෙනකොට ගිනි ගන්නවද දන්නේ නෑ. ඒක ඉතින් අපි දකින්න ඕනේ ඒකයි. අපේ මේ වෙනකොට තියෙන ඉඩකඩම් අනිත් අය සමහරට අල්ලගෙන ඉන්නත් පුළුවන්. ඊළඟට ඒ වගේ පිය වස්තුන් අපි නිතරම දකින්න ඕනේ. ගේ කීප වතාවක් කළු කරලා බලන්න ඕනේ. ඒතර තමයි හිතට එකපාරට අලු වෙලා තියෙනව දැක්කොත් එහෙම නේද? මනසින් දකිනකොට ඒක අමාරු. හැබැයි ඒක මානසින් බලලා තියෙන එකක් හැබැයිටම දැක්කොත් එහෙම අපි කියන මං හිතපු දේම තමයි මේ උනේ. මට ඕක හිතට පෙවුනෝනේ හැමදාම මේ මගේ ගේ යලු වෙලා තියෙනවා. අන්න බලන්න යථාර්ථය ඒකයි බලන්න කියන්නේ ඒකයි. ඒක ප්‍රිය ගේ කියන්නේ හරි ප්‍රියයි මනාපයි. ඉතින් කොයි වෙලේ පිච්චිලා අලු වෙලා යයිද දන්නේ නැහැ. ඒකයි නොයෙක් දෝෂ නිසා නේද? නොයෙක් හේතු නිසා එහෙම වෙන්න පුළුවන්. ඒකයි එහෙම මිනිසුන්ට වෙනවා. මිනිසු මේ කාලා බීලා සතුටුලා ගියේ හවස එනකොට ඒකේ අලු ටික විතරයි සමහර අයට තියෙන්නේ. ඒකයි. එහෙම වෙනවා. දැන් අපි දන්නවා ඊයේ පෙරේදා මොනවද විස ද්‍රව්‍ය පිපිරුවා. ඉතින් අර ගෙවල් කුඩු කරගෙන ඔක්කොම ගියා. මිනිසුන්ගේ ඉතින් අර දේවල් සමහර තිබ්බ තැනක්වත් හොයා ගන්නවත් නැහැ. ඉතින් කවුරුත් හිතනවද එහෙම? උදේ නැගිට කෙනෙක් හිතනවා ආද හවසට මේ කොහේ හරි ගිහිල්ලා ලගින්න වෙයි කියලා. එහෙම හිතන්නේ නැහැ. එහෙම හිතුවනම් ඒ ප්‍රශ්නේ එයාට බරපතල වෙන්නේ නැහැ. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ මේ පිය වස්තු පිය පුජ්‍යලයන් පිළිබඳව ඒ විදිහට නිතර හිතන්න කියන්නේ. ඒතකොට අර දැඩි චන්ද්‍රාගය නැති කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කාලේ හිටිය අපාශිකාවක් මේ බන්දුල මල්ලිකා කියලා. මේ බන්දුල මල්ලිකා අපාශිකාව නිතරම ධර්මයත් එක්ක ජීවත් වෙච්ච කෙනෙක්. දරුවෝ 30 දෙනෙක් හිටියා මෙයාට. නියුන් දරුවන් 30 දෙනෙක් හිටියා. 15 වතාවක් දරුවෝ ලැබුණ හැම 15 වතාවෙම ලැබුණු නියුන් දරුවන්. ඒ නිසා දරුවෝ 30ක් හිටියා. ඉතින් දරුවෝ 30ම හරි ජව සම්පන්න අය. ඒ ස්වාමියාත් හමුදා සේනාධිපති කෙනෙක්. ඒ නිසා දරුවෝ 30ම හමුදාවට බැඳුණා. ඉතින් කාලයක් යනකොට රජතුමාට බොහොම සැක පහල කරා අනිත් අය මේ තාත්තයි පුතුති හයි මෙහෙම හිටියොත් නම් ඔබතුමාට ගෙදර තමයි යන්න වෙන්නේ කියලා. ඉතින් අද කාලේ වගේ තමයි. ඉතින් ඒ නිසා මේ දරුවොත් එක එක්කෙනා මහා දස්යෝ බවට පත් වෙනකොට මොකද ඔක්කොම ඉන්නේ හමුදාවේ. ඉතින් ඒතකොට හමුදාවේ භාගයක්ම තාත්තලයි පුතාලයි. ඉතින් ඒ නිසා මොකද උනේ බොහොම සැක පහළ වුණ රජතුමාට. අන්තිමට රජතුමා කරේ මේ අය පිට ප්‍රදේශයකට අරන් ගිහිල්ලා විසක් දීලා ඔක්කොම එකම දවසේ මරලා දැම්මා.
ඉතින් මේ පණිවිඩ එන වෙලාවේ මේ උපාසිකාව දානයක් දීදී ඉන්න අවස්ථාවක සරියුත් මොගලන් ආදී ස්වාමීන් වහන්සේලා 500 නමක් විතර වඩම්මලා දානයක් දීදී ඉන්න වෙලාවක තමයි මේ පණිවිඩය ලැබුණේ. ඉතින් එතුමීට පණිවිඩය ලැබුණ ඉනේ ගහගෙන දාන බෙදුවා. දාන බෙදන අතරේ වෑංජනයක් ඇතරුණා 16ක් අතින්. එතකොටම සරියුත් මහරහතන් වහන්සේ මතක් කළ දුන්නා නැගිනියනි ඉතින් ඔය කැඩලා බින්දලා යන දේවල් කැඩලා බින්දලා යනවා කිව්වා. ඉතින් මේ මොකද අර හිත අපි සෞතු වෙනවනේ සමහරලාට 16ක් බයින උඹට ඕක අල්ල ගන්න බෑ දැන් මම මොකද මේ හාමුදුරු 500කට විතර බෙදන්නේ නේද? ඉතින් ඒ විදිහට දොස් කියන්න පුළුවන්. ඒ නිසා තමයි ඉක්මනින්ම සිහි කළ දුන්න නැගිනියනි ඉතින් ඔය කැඩලා බින්දලා යනවා දේවල් කැඩලා බින්දලා යනවා කිව්වා. ඒතර කිව්වා ස්වාමීනි ඕක මොකද්ද කිව්වා. මේ වෙනකොට මගේ මහත්තයයි දරුවෝ 30යි මරලා කිව්වා. ඕක මොකද්ද කියලා බලන්න දැන් අර ප්‍රිය මනාප වස්තු එකක්ද 30ක් මැරලා 31ක් මැරලා ඒත් බලන්න ඇඬුවේ නෑ. නැත්තම් එයාගේ වෑංජනේ නැතහැරෙන්නේ නේද? කියනකොටම දරස් ගාලා වෑංජනෙත් තතාවගෙන ඊට පස්සේ මොකද වෙන්නේ? දාන කියන්නේ මලකයක් බවට පත් වෙනවා. ආමුදුරන්ට ඒතර දානෙත් අනිවාර්යෙන් නැති වෙනවා. කෑ ගහන කාමරය ඇතුළට ගියොත් මේ මට මොකද උනේ කියලා නේද? ඊට පස්සේ මලකයක්. දැන් බලන්න මලකයක් වුණාද? නෑ තාම දරගියක්. දානකයක්. ඒතර මලකයක් කරගන්නේ තමන්ගේ හිතින්ම තමයි. ඇනුවා නම් කැමරු දුන්නා නම් ඉතින් මලකයක්. ඉතින් එහෙම කරගත්තේ නෑ. තාම දානගේ. හැබැයි ඉතින් ගත්තොත් ඒ මලකයක්. පිටින් එන අයට වෙන්නේ දානකයක්. හැබැයි ඉතින් ඇත්තටම දානකයක් නෙමෙයි මොකද්ද? මලකයක්. අයියේ 31 දිනක් මැරලා ඒ ගෙදර. ඉතින් ඒ වුණාට හැබැයි මලකයක් කරගත්තේ නැහැ. ආනේක බණ්ඩ මොකද එයා නිතරම දරුවෝ 30ම හිටියේ ඉතින් හමුදාවෙනේ. ඉතින් හැම වෙලේම ඉතින් දැක්කේ ඉතින් මේ අය කොයි වෙලේ හතුරු ආක්‍රම වලට යුදවලට ගිහිල්ලා ඉතින් මැරලා යන්න පුළුවන්. ඒ නිසා ඒක ඇත්තටම සිද්ධ වුණේ. ඉතින් එයාට ඒක මහා ගැටලුවක් උනේ නෑ. තමන් හිතපු දෙයක්, තමන් කල්පනා කරපු දෙයක්, තමන් දැක්ක දෙයක් තමයි සිද්ධ වුණේ. ඉතින් තමන් දැක්ක දේවල් වලට 아무තෙන් විස්මයටපත් වෙන දෙයක් නෑ. පුදුම වෙන දෙයක් නෑ. ඇයි එහෙම උනේ කියලා අහන්න දෙයක් නැහැ. ඉතින් යන්නේ නිසා මේ පියමනාප වස්තු එකයි බුදුරජාණන් වහන්සේ නිතරම සිහි කරන්න කියන්නේ. එතකොට අර මම තමන්ට පියමනාප වස්තුන්ට තියෙන දැඩි චන්ද්‍රාගය නැති කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිට මේක බොහොම පුළුල් ලෙස කරන්න පුළුවන් භාවනාවක්. මේ ආයතන ඔස්සේ පුළුවන් කරන්න. මේ ඇහැ කියන්නේ ප්‍රියයි මනාප. හැබැයි වෙනස් වෙලා නැතිලා. මේ කන කියන්නේ ප්‍රියයි මනාපයි. ඒ වුණාට වෙනස් වෙනවා. නැති වෙලා යන මේ විදිහට ආයතන 6ම ගන්න පුළුවන්. ඊළඟට බාහිර ආයතන මේ අපිට රූප කියන්නේ හරි ප්‍රියයි මනාපයි. හැබැයි සෑම රූපයක්ම වෙනස් වෙලා නැති වෙන. මේ ශබ්ද කියන්නේ හරි ප්‍රියයි මනාපයි. අපිට ඉතින් ප්‍රිය වචන කියනකොට හරි ප්‍රියයි. හැබැයි ඔය වෙනස් වෙලා ඔය කියපු එක ප්‍රශංසාවක්වත් අපිට ඇහෙනවද? නැහැ. ඔක්කොම වෙනස් වෙලා නැති වෙලා. ඒ නිසා මොන්න කන ළඟ ස්පීකර් දාලා ප්‍රශංසා කරත් අපි දකින්න ඔය වෙනස් වෙලා නැතිලා පියමනාප උනාට වෙනස් වෙලා නැති වෙලා යන දේවල්. ඊළඟට ඒ විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔක්කොම අපිට පුළුවන් බලන්න. චක්කු විඥාන ආදී විඥාන හය බලන්න පුළුවන්. ඊළඟට ස්පර්ශ ආයතන හය බලන්න පුළුවන්. වේදනා හය බලන්න පුළුවන්. සංඥා හය බලන්න පුළුවන්. චේතනා හය බලන්න පුළුවන්. විතර්ක බලන්න පුළුවන්. මේ හැම දෙයක්ම ප්‍රියයි මනාපයි. හැබැයි මේ හැම ප්‍රේමනාප දේ මොකද වෙන්නේ? වෙනස් වෙලා නැති වෙනවා. මේ රූපය කියන්නේ ප්‍රියයි මනාපයි වෙනස්. මේ වේදනාව කියන්නේ ප්‍රියයි මනාපයි වෙනස් වෙලා නැති වෙනවා. මේ සංඥාව කියන්නේ ප්‍රියයි මනාපයි වෙනස්. මේ සංඛාර කියන්නේ ප්‍රියයි මනාපයි වෙනස් වෙලා නැති වෙලා. මේ විඥානය කියන්නේ ප්‍රියයි මනාපයි නමුත් වෙනස් වෙලා නැති වෙලා යනවා. පංච උපාදානස්කන්ධය කියන්නේම ප්‍රියමනාප එකක් වෙනස් වෙලා නැති වෙලා යනවා. ඉතින් මේ විදිහට අපිට මේ හැම කමටහමක් නැත්තම් මේ පංච උපාදානස්කන්ධය වඩන්න පුළුවන්, ආයතන ගැන වඩන්න පුළුවන්, පටිච්චසමුප්පාද දේවලුත් ඕනනම් අරන් වඩන්න පුළුවන්, ධාතු අරන් වඩන්න පුළුවන්. හැම දෙයක්ම මේ විදිහට බලන්න පුළුවන්. මොකද මේ ලෝකේ හැම දෙයකටම අපි ප්‍රියයි මනාපයි. හැම දෙයකටම ප්‍රියමනාප භාවයක් තියෙනවා. ඒ ප්‍රියමනාප නිසා තමයි අපි හැම දෙයකටම කැමැත්තක්, චන්ද්‍රාගයක් කියන එක තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේ ප්‍රිය දේවල් වල හැබැයි ස්වභාවය මොකද්ද? වෙනස් වෙලා නැති වෙලා යනවා. අන්න ඒක තමයි ගැටලුව වෙලා තියෙන්නේ. බුදුරජාන් වහන්සේගෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේක අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලාට කියනවා ඔබ වහන්සේලාගේ සාතුරුන් වහන්සේ මොකද්ද ධර්මයේ හැටියට දේශනා කරේ? ඒතර කියන අපේ භාග්‍යතුන් වහන්සේ මේ ඡන්ද රාග විනයක් ආයනෝ ඡන්ද රාගේ දුරු කරන්න තමයි දේශනා කළා තියෙන්නේ. ඒතර අහනවා මේ මොකේද ඡන්ද රාගේ දුරු කරන්න කියන්නේ? ඒතර එතන කියන රූප වේදනා සංඥා සංකාර වල. ඒතර අහනවා ඇයි මේ රූපේ ඡන්ද රාගේ දුරු කරන්න ඕනේ? ඇයි වේදනාවේ ඡන්ද රාගේ දුරු කරන්න ඕනේ? ඒතර කියන මේ රූපේ පිළිබඳව
අවිගත රාගස්, අවිගත ඡන්දස්, අවිගත පිපාසස් මේ රූපේ විකල ඡන්දයේ කැමැත්ත ආශාව තියෙන අයට රූපේ වෙනස් වෙලා නැති වෙලා යනකොට අන්න ශෝක පරිදේව දුක් දුම්නස් හට ගන්නවා. මොකද රූපයේ ස්වභාවය තමයි අන්න වෙනස් වෙනවා නැති වෙලා යනවා. අන්න ඒ නිසා තමයි චන්දරාගය දුරු කරන්න කියලා දේශනා කළා. අහන ඇයි ওই චන්දරාගය දුරු කරන්න ඕනේ? ඒතර කිව්වා හේතුව තමයි මේක වෙනස් වෙලා නැති වෙලා යනවා. අන්න ඒ නිසා මොකද ඒ වෙනස් වෙලා යනකොට වෙනස් වෙන දේ බැරි වෙලාවක් කැමැත්තක් තිබුණත් විනාශම විනාශයි. ප්‍රියමනාප භාවයක් තිබුණොත් ඔන්න ඉතින් අඬ මුළු ජීවිතේම ඉන්න සිද්ධ වෙනවා. ඒකයි මේ ප්‍රියමනාප දේවල් වෙනස් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අපිට නිතර සිහි කරන්න. ඒ නිසා අපිට අපි හිතෙන් බලන්න පුළුවන් මම මොනවටද මේ ලෝකේ කැමති? මං කැමතිලා තියෙන්නේ මොකේද කියලා ඊට පස්සේ බලන්න පුළුවන්. මම කැමතිලා තියෙන්නේ මොකටද? වෙනස් වෙලා නැති වෙලා යන දේ. తాවකාලික දෙයකට තමයි අපි කැමතිලා තියෙන්නේ. ඒතර తాවකාලික දෙයක් නම් අපි ඒක ගොඩාක් අල්ලන්න ග්‍රහණය කරගන්න යන්නේ නැහැ. උපාදානී කියන එක මොකද වෙන්නේ? අඩු වෙනවා. උපාදානය අඩු වෙන්න නම් මොකද වෙන්නේ? තණ්හාව අඩු වෙන්න ඕනේ. තණ්හාව අඩු වෙන්න අපි ඒකේ අන්න ලොකු ආස්වාදයක් විඳීමක් අපි දකින්නේ නැහැ. අපි දන්න එක කොයි මොහොතේ හරි අන්න වෙනස් වෙන නැති වෙලා යන. එතකොට අපි දීලා තියෙන ලකුණු ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒක ලකුණු අඩු වෙනකොට අන්න කැමැත්තත් මොකද වෙන්නේ? අඩු කරගන්න පුළුවන්. හැබැයි ලකුණු මේ පැත්තෙන් කැපුවට අනිත් පැත්තෙන් එහෙම කැපෙන්නේ නැහැ. අපි මෙහෙන් ලකුණු දා ගන්නවා කියන්නේ අනිත් පැත්තෙන් කරුණාව කියන ලකුණු කැපෙනවා. මෛත්‍රිය කියන ලකුණු කැපෙනවා. ඉවසීම කියන ලකුණු කැපෙනවා. ඒ වගේ හොඳ ලකුණු කැපිලා නරක ලකුණු තමයි වැටෙන්නේ. හැබැයි මෙහෙම බලනකොට මොකද වෙන්නේ? නරක ලකුණු ටික කැපිලා හොඳ ලකුණු වැටෙනවා. අර පුජ්‍යලයක් නම් අපි කියන දරුවෙන් නම් කරුණාව නැමැති ඔස්සේ ආව පේනවා. දයාව සෙනෙහස ඒ ලකුණු තමයි වැඩෙන්නේ. ඒව තමයි දිනු වෙන්නේ. අර මේ පටු ආකල්ප මේ ඔක්කොම නැති වෙලා යනවා. ඒ නිසා බය නැතුව හැමෝටම පුළුවන් මේ කමටහන දිනු කරගන්න. මොකද අපි කොච්චර කෑමර දාගෙන ওই භාවනා ආරම්භ කරනවා කිව්වත් මේ පියවස්තු නැති වෙනකොට විනාශ වෙනකොට අපි මේ ගිනි ගැනිල්ල ලේසි පාසු වැඩක් නෙවෙයි. ඉතින් ඒකයි මේව නිතර හැමෝම සිහි කරන්න කියලා කියන්නේ. ඒක ගිහි පැවිදි කිසි ભેදයක් නැහැ. යමක් අපි චන්ද්‍රාගෙන් අල්ලගෙන හිටියොත් අපිට මුළු ජීවිතේම විඳවන්න සිද්ධ වෙනවා. පුජ්‍යලෙක් අපෙන් අයිමු වුණාම අපි විඳවන විඳවිලි පුදුම විදියට විඳවනවා. ඒක වෙන්නේ නැහැ අපි හැම දවසේම කල්පනා කරොත්. හැම දවසේම හිතුවොත් මට මෙයා ප්‍රියයි මනාපයි. හැබැයි හෙට වෙනකොට මෙයා මාත් එක්ක මනාප වෙන්න පුළුවන්. නැත්නම් හෙට මෙයා මැරෙන්න පුළුවන්. ආන්න එහෙම දැක්කොත් එයාට අපි අර දැඩි චන්දරාගයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි එහෙම කරයි කියලා එයාට දක්වන ආදරය කරුණා සෙනෙහස නම් අඩු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා හැමෝටම පුළුවන්. ඒ වගේ මේ දේශනේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කර්මය ගැනත් ඒ වගේම සිහි කරන්න කියලා කම්මස්සකෝමි කම්මදායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි. යම් කර්මයක් කරොත් කුසල් වෙන්න පුළුවන් අකුසල් වෙන්න පුළුවන්. ඒකට හිමිකාරය උරුමකාරය කියලා නිතර සිහි කරන්න කියනවා. දැන් අපිට ජීවිතේ ඇත්තටම හැබැයි කර්මය අපිට නිසී වෙන්නේ කොහොමද? විපාක විඳිනකොට තමයි අපිට කර්මයේ සිහි වෙන්නේ. අපිට කර්මයේ කරනකොට සිහි වෙනවා හරිය අඩුයි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇත්තට මේ දේවල් වෙනකොට කර්මයේ සිහි කරන ගතියක් වැඩි උගන්නලා නැහැ. මොකද හරියටම කර්මයේ දෙයකට හේතුව කියලා කියන්න අමාරුයි. මොකද ජීවිතේ අර කියන යංකින් ඡායං පුරිෂ පුජ්ජලෝ සුඛං වා දුක්ඛං වා පටිසංවේදී සබ්බන්තං පුබ්බගත හේතු. එහෙම කියන්නේ නිගණ්ඨාගමේ මිසක්ක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල නෙවෙයි. අපි විඳින සෑම වේදනාවකට සෑම සැප වේදනාවක් වෙන පුරන් සෑම දුක් වේදනාවක් වෙන උපේක්ෂා ඔය ඔක්කොටම හේතුව පෙර කර්ම කියලා බුදුරජාණන් වහන්සේ ගන්නන්නේ නැහැ. උන්වහන්සේ කියන්නේ ඒවට හේතු ගොඩක් තියෙනවා. දැන් අසනීපයක් වුණත් එහෙම කෙලීම කියන්නේ නැහැ නේ කම්ම විපාක ජාපාද එච්චරයි. ආයි මොකුත් කියන්නේ නැහැ. ඔක්කොම අපි දැන් මොකද ලෙඩක් වෙන්දත් අපි විඳිනවා නේද? දුක් විඳිනවනේ. එහෙනම් ඒක කෙලීම කර්මය නිසාම කියලා කියන්නේ. ඒකයි උතු පරිණාමදා විෂම පරිහාරදා කියලා නොයෙක් හේතු කියන්නේ. ඉතින් නමුත් අපිට අර නිගණ්ඨාගම විදියට හැම වෙලෙම පුරුදුලා තියෙන්නේ හැම විඳවිලි වලට විතරක් අපිට මතක් වෙනවා මගේ කර්මය කියලා. හැබැයි කරනකොට වචන කියනකොට මේ මගේ කර්ම කියලා තියෙනවද? දැන් ඉතින් විදෝපංකෝ කියනවද? නැහැ. බොරුවක් කියනකොට අනේ මගේ කර්මේ දැන් ඉතින් විදෝපං එහෙම කියනවද? නෑ. ඒක තමයි වෙන්න ඕනේ තැන. ඒතර කර්මය ගොඩාක් සිහි වෙන්න ඕනේ විඳින වෙලාවෙ නෙවෙයි කරන වෙලාවෙ. ඒක මාරු කර ගන්න ඕනේ. දැන් අපි විඳින වෙලාවට විතරක් කර්මය මතක් කරනවා කරන වෙලාවට කර්මයේ කිසිම ගාණක් නැහැ.
ඒකයි. එතකොට හිත හදාගන්න යම් ප්‍රමාණයකට රුකුල් වෙනවා එහෙම බැලීම. නමුත් ඒක අර හැම දෙයකටම සමස්තයට හැම වේදනාවක් ඔස්සේ මනේ මගේ කර්මිකයක ඉඳීම බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ නැහැ. ඒකයි ඒක මිත්‍යා දෘෂ්ටියක් හැටියට පෙන්නන්නේ. යම් කිසි සැපක් විඳිනවා යම් කිසි දුකක් විඳිනවා යම් මේ මධ්‍යස්ථ ස්වභාවය ඒ සියල්ල සබ්බන්තම් පුබ්බකත හේතු ඒ සියල්ල පෙර කර්ම නිසා කියලා ගත්තොත් ඒක දරුණු මිත්‍යා දෘෂ්ටියක් බවට පත් වෙනවා. හැම වේදනාවකටම හේතුව කර්මය ගත. මොකද වේදනාවට හේතුව බුදුරජාණන් වහන්සේ ඍජුවම කර්මය නෙවෙයි කියන්නේ මොකද? පස්සපච්චය වේදනා. ස්පර්ශය නිසායි විඳවන්නේ. දැන් රහත් වුණත් රහතන් වහන්සේලාට කර්ම ගෙවනවද නැද්ද? ගෙවෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා උන්වහන්සේලාටත් වේදනා ආවයි කියලා විඳවන්නේ නැහැ. ඇයි? මොකද උන්වහන්සේලා ස්පර්ශයේ තේරුම් ගතින් දන්න උන්වහන්සේලා දුක් වේදනාව විඳින්නේ වේදනාව දන්නව. නමුත් ඒක තමන්ට දුකක් බවට පත් වෙන්නේ නැහැ. ඒකයි උන්වහන්සේලාටත් වේදනාව ගැන අහනකොට අහන්නේ කච්චිතේ කස්සප කමනීයං කච්චි යාපනියං කච්චි දුක්ඛ වේදනා. අන දුක් වේදනා වැඩි වෙනවද අඩු වෙනවද? එතකොට කියන ස්වාමීනි මේ දැඩි දුක් වේදනා වැඩි වෙන අඩු වෙන ගාණක්වත් නැහැ. මේක කයට නම් යැපෙන්නවත් බැරි ස්වභාවයක තියෙන්නේ. එතර උන්වහන්සේලාටත් වේදනා දැනෙනවා. හැබැයි උන්වහන්සේලා වේදනාව අන්න උන්වහන්සේලා කියන අනුජ්ජාසිතන ඒ වේදනාව උන්වහන්සේලා බැහැගන්නේ නැහැ. අනිච්ඡන්ති පජානාති අනිත්‍යයි කියලා දැනගන්නවා. ඉතින් ඒ නිසා රහත් උනත් අන්න කර්මයේ වශයෙන් ආවනම් දුක් වේදනා ඒවත් නතර වෙන්නේ නැහැ. එතකොට උන්වහන්සේ පස්සපච්චා වේදනා මිසක් වෙන හේතුවක් කියන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට අර විඳිනකොට තමයි කර්මය මතක් වෙන්නේ. දැන් මෙතන උගන්වන්නේ මොකද්ද? කරනකොට කර්මයේ සිහි කර ගන්න ඕනේ. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා මම හොඳ හෝ නරක යමක් කරොත් ඕකට වගකිය යුත්තා උරුමකාරයාමමයි. තස්ස දායාදෝ භවිස්සාමි දායාදේ මට ඒක තමයි. ඔයාට යනකොට මෙන්න දායාදේ තියනවා කියලා කියනෝනේ. ඉතින් ඕක අරන් යන්න තමයි බලාගෙන ඉන්නේ අපි. ගෙයක් දෙනවා කියලා තියෙන කාර් එකක් දෙනවා කියලා තියන්නේ නේද? ඉතින් ඔයා දායාදේ අරන් යන්න අපි සෑහෙන්න බලාගෙන ඉන්නවා. දින්න නැතත් අරගෙන යන්න හරි හිතනවා. නැත්තම් අඩු කියලා හරි ගන්න හිතන මොකද මට උරුම දායාදේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා අපිට උරුම දායාදේ තමයි කටෙන් කියපු ටික, කයින් කරපු ටික, හිතින් හිතපු ටික. ඒකේ දායාදෙන් කාටවත් පැනලා යන්න බෑ. බලෙන් හරි මේක නම් පටවලා යවනවා මයි. එපා කිව්වත් පුරුෂයන්ට කිව්වා වගේ අපිට මේ අපෙන් හදාගත්ත කර්ම ටික ඊළඟ ජීවිතේට දායාදයක් වශයෙන් අනිවාර්යයෙන්ම ඇරයි යන්න සිද්ධ වෙනවා. අනිත් ඔක්කොම දාලා යද්දි මේ දායාදේ කාටවත් මග ඇරලා යන්න බෑ. ඒකයි නිතර සිහි කරන්න කියන්නේ තස්ස දායාදෝ භවිස්සමේට උරුමකාරයා වෙනවා කියලා. එතකොට ඒක සිහි කරන්න ඕනි. කයෙන් දෙයක් කරනකොට වචනෙන් දෙයක් කරනකොට මනසින් නැත්තම් කරලා අවසානයේ හරි හිතන්න ඕනි. අද දවස තුල මම නරක වචනය කරා එහෙනම් ඕකේ උරුමකාරයා මම ඔය දායාදේ මට බිම තියලා යන්න හම්බෙන්නේ නෑ. දායාදේ අර යන්න වෙනවා. වචනෙන් දෙයක් කරා නම් කයෙන් කරා නම් හිතින් කරා නම් හිතින් දෙස් තිබ්බනම් ශාප කරා නම් ඒ ඔක්කොම දායාදේ හිමිකාරයා වෙනවා. ඒ නිසා අද දවස තුල මම මනසින් කරන වැරදි කරලා තියනවාද බලනවා. බලනකොට අන්න අද දවස මනසින් දෙස් තියලා තින උකුන්ට එන ගහන්න ඕනේ සා ගන්න ඕනේ දක් වෙන්න එපා. ඉතින් ඔක්කොම එහෙනම් ඒවට හැම සිතකටම එහෙනම් දායාදේ වෙනවා. ඒ සිතත් පාසා කල්ප ගානක් විඳවන්නේවා හැදෙනවා. ඊළඟට වචනේ පාවිච්චි කරා නම් නපුරු වචන කිව්වා නම් පරුෂ වචන කිව්වා නම් හිස් ඌට ඔක්කොම වක් කියන්න වෙනවා. ඊළඟට කයෙන් හොරකම් කරා නම් කාමයේ වර්ධය හැසිරෙනා නම් බොරු කිව්වා නම් ඒ ඔක්කොටම හිමිකාරය වෙනවා. ඒව කාටවත් පැනලා යන්න නම් පුළුවන් කමක් නැහැ. ඒතර අපිට ඇත්තටම කර්මය නිතර සිහි කරන්න ඕනේ. මේ මොහොතේ කරන එකත් එක්ක ඒකයි. නැතුව මේ අතීත කර්ම ගැනම හිත ඉන්න. මොකද අතීත කර්ම අපි ගොඩක් දැනගත්තා කියලා හදාගන්න විදියකුත් නැහැ. ඒක අපි දන්නවා. ඉතින් ඇහැ කියන්නේත් කර්මානුරූපී හැදිච්ච දෙයක්. නමුත් ඒක ඉතින් ලැබිච්ච විදියට ගන්න හැදෙන්නේ දැන් මොකුත් වෙනස් කරන්න විදිහක් නැහැ. නමුත් අපිට වෙනස් කරන්න පුළුවන් අනාගතේ වෙන ප්‍රමාණය මේක සිහි කරොත් අන්න කාය කර්ම අඩු වෙනවා කියන වචී කර්ම මනෝ කර්ම අඩු වෙනවා. ඇයි සිහිය පීටියොත් දන්නවා වචනයක් කතා කරනකොට සිහි වුණොත් එම මේකේ හුරුමක්කාරයම එනම් බොරු කියන්නේ නැහැ. කේලම් කියන්න පරුෂ වචන කියන්නේ නැහැ. ඒකයි සිහිය උපදව ගන්න තමයි බුදුරජාණන් වහන්සේ ඒ සිහිය පීටියොත් මොකද වෙන්නේ? අන්න එයාට පුළුවන් වෙන්නේ. ඒ වගේම සම්මා දිට්ඨිය ඇති කරගන්න මේ වචනයෙන් අපිට බොහෝ ප්‍රශ්නයක් ඇතිවෙනවා. මේ වචනේ කියන්නේ සැප හදලා දෙන දෙයක් නෙවෙයි. කියන්නේ නපුරු වචන කියන දේ. ඒතර ඒකේ අර යථාර්ථය අපි දකිනකොට අන්න
අපිට ඒකෙන් නිදහස් වෙන්න. එතකොට නෙක්ඛම්ම සංකල්පන ඇති වෙනවා. නෙක්ඛම්ම සංකල්පෙතන අන්න මිච්ඡා වාචා කතා කරන්නේ නැහැ. සම්මා වාචා කතා කරන්නේ. මිච්ඡා කම්මන්ත කරන්නේ සම්මා කම්මන්ත කරන්නේ. මිච්ඡා ජීවේ යෙදෙන්නේ සම්මා ආජීව. ඒක මේ මාර්ගය ප්‍රකට වෙනවා කියන්නේ. ඒ නිසා නිතරම සිහි වෙන්න ඕනි. හැම මොහොතෙම සිහිවෙන්න ඕනි යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි. ඒට ඇයි කම්මස්සකෝ මම කර්මයේ ස්වභාව කොට කම්ම දායාද මං කර්මේ දාය කම්ම යෝනි කම්ම බන්දු කර්මේ නෑ දාය කොට ඇති කෙනෙක්. ඒ නිසා මම හොඳ හෝ නරක හෝ කර්මයක් කරොත් ඒට හිමිකාරයා කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ ඒට උරුමකාරයා හිමිකාරයා මමයි. මට උරුමය මට බැහැ. අපි කියන්නේ පිය උරුමය අතහරින්න බෑ වගේ නේද? අපි රැස් කරගන්න උරුමය අපිට අතහැරලා යන්න විදිහක් නැහැ. සමහරවිට කියන අම්මා තාත්තා මේ ගේ හදලා දුන්නින්ද දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ගයක් හදාගෙන යන්න විදියකුත් නැහැ. දායාදී ලැබුණානේ. ඒ නිසා ඉතින් ওই ගේ තමයි කැමති උනත් නැති උනත් ඉන්නත් නැත්නම් ඒ කට්ටිය අනේ හිත හරි නැහැ නේ. ඒ නිසා මෙච්චර කාලයක් හදපු ගේ ඉතින් මං දැන් ඉන්නවා කියලා. ඉතින් දායාදී. ඒ වගේ තමයි අපි කරන ක්‍රියාවේ දායාදී අපිට හැදෙනවා. ඉතින් ඒක පැනලා යන්න මගහැරලා යන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ආන්නේ විදිහට සිහි කරන්න කියලා දේශනා කරනවා. ඉතින් මේ විදිහට අපි පුරුදු පුහුණු කරොත් අපිට මේ සංයෝජන ධර්ම නැති කරන්න ඊළඟට අනුශය ධර්මයන් නැති කරගෙන මේ ජීවිතේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ කරුණු පහම උපකාර කරගන්න පුළුවන්. මේක Tamanට වගේ අනුන් ගැනත් බලන්න ඕනේ. එහෙම බැලුවාම කෙනෙකුට පුළුවන් මේකේ තුලින් දස සංයෝජන නැති කරන්න, ඒ වගේම අනුශය ධර්මයන් ප්‍රහාණය කරන්න හැකියාව තියෙනවා. ඒ නිසා අද දිනේදීත් තාම සන්තෝෂයටපත් වෙන්න ඕනේ. මේ දේශනායකයි අනිවාර්ය කරලා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැමෝම නිතර සිහි කරන්න. ඒකට අපිට පේනවා මේක පොඩි කමටහන් එහෙම නෙවෙයි. ජීවිතේට තාම වැදගත්. ඒ වගේම ප්‍රායෝගිකව Tamanට මේක ඕනි කෙනෙකුට පුහුණු කරන්න පුළුවන්. මේ කමටහන් ජීවිතේ පුරාවටම තියෙනවා. මේ වාය හොය කමටහන් හොයන දෙන අය හොයන්න යන්න ඕනේ නැහැ. අලුතෙන් ආවඳුනමක් ආව අලුත් කමටහන් දෙනවා කියලා එහෙම හොයන්න යන්න ඕනේ නැහැ. මොකද ජීවිතේම කියන්නේ කමටහනක්. මේ ජීවිතය අල්ලගෙන ඉන්න ඔක්කොම කමටහන්. ඒවා ටික පොඩ්ඩක් ඇහැරලා බැරිව ගමන් රහත් වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි තාම සන්තෝෂයටපත් වෙන්න ඕනි. භාග්‍යතුන් වහන්සේ අපේ ජීවිතේ සුවපත් කරන්න මේ විදිහ වටිනා ස්වාක්ඛාත ධර්මයන් දේශනා කරා. ඉතින් අපි මේ යථාර්ථය දැකලා අවබෝධ කරගෙන අපිට මේ ජීවිතේම ධර්මය අවබෝධ කරගන්න සියලු පහසු වෙන සැලසේවා කියලා අපි ආශිර්වාද කරමු. ප්‍රාර්ථනා සිදු කරගන්න. අද දිනේදීත් අපි තාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බත්ින් යුතුව සම්මා සම්බුදුරජාන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්නට දේශනා කරපු ඒ උතුම් වටිනා ධර්මය අපි තාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බත්ින් ශ්‍රවණය කරන්නට යෙදුණා. අද දිනේදීත් තාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුතුව මේ දේශනාවන් ශ්‍රවණය කිරීම සඳහා දායකත්වයේ සපලා ධර්ම දානමේ මේ සිංකම සිද්ධ වෙනවා. ඒ වගේම අපි දේශනා කිරීම තුලින් අමෘත දානමේ පින්කම සිද්ධ වෙනවා. ඒ වගේ මේ දේශනා ශ්‍රවණය කිරීම තුළ බුදුරජාන් වහන්සේ කෙරේ මහා ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ගෞරවයක් බත්යක් ඇතිනේ. කාන්තෙන් බුදුරජාන් වහන්සේ නම් සම්මා සම්බුද්ධයි. උන්වහන්සේ දේශනා කර මේ උතුම් ධර්මේ නම් ස්වාක්ඛාතයි. උන්වහන්සේගේ ශා วก සංඝයා සුපටිපන්නයි. ත්‍රිවිධ රත්නයේ කෙරේ අපිට අප්‍රමාණ ශ්‍රද්ධාවක් ගෞරවයක් බත්යක් මේ මොහොතේ සිද්ධ වෙනවා. තුන්වන් කෙරේ ඇති වෙන්නා වූ ප්‍රසාද සිත අපිට ලෞකික ලෝකෝත්තර අභිමතාර්ථයන් සිද්ධ කරගන්න හැකියාව ලැබෙන අද දිනේදීත් මේ විදිහේ වටිනා උතුම් පින්කමක් සිද්ධ කරලා විශේෂ පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. අගෝස්තු 25 වෙනි දින ධර්මදේශන අනුග්‍රහ දක්වනුයේ ධම්මික රණසිංහ මහත්මයා සිය සහෝදරයන් වන හරිචන්ද්‍ර සාසේනක යන් මහතුරුන් සමග මීට වසර 20කට පෙර පරලෝ සැපත් සිය පියාණන් වන රණසිංහ දොස්තර මහත්මයාටත් මීට වසර 5කට පෙර පරලෝ සැපත් තම මෑණියන් වන රණසිංහ මිසිටත් ඒ වගේම යම්තා පවුල්වල මේ මරලෝකීය ඥාති මිත්‍රාදීන් නැත්නම් ඒ සියලු දෙනාම සිහිපත් වෙලා පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ රණසිංහ දොස්තර මහත්මයාට ඒ තමන්ගේ පියතුමාටත් ඒ වගේම ඒ මව්තුමියටත් මේ රැස් කරගත් උදාරතර පුණ්‍ය ධර්ම අනුමෝදන් කරමු. මේ මව්පිය දෙපළ මේ පින තමන්ගේ සියතින් කරගත් පිනක් හා සමානව සාදු කියලා අනුමෝදන් වෙලා ඒ මව්පියන් ලැබූ ජීවිතය සුවපත් කරගන්න, සසර ගමන සුවපත් කරගෙන නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න ඒ මව්පියන් ඇතුළු සියලු ඥාතීන්ටම හැකියාව ලැබේවා කියලා අපි පින් අනුමෝදන් සිද්ධ කරමු.
ඒ වගේ මීට සති දෙකකට පෙර අභාව ප්‍රාතු මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහත්මයාට පින් පැනවීමට එතුමාගේ භාර්යාව වන සරෝජා දිසානායක මහත්මිය සහ සහෝදරිය වන තරංගා පන්නිල මහත්මිය ඇතුළු පවුලේ සීලුම දෙනා එකතු වෙලා අද දිනේදී ධර්ම දානය සඳහා දායකත්වය සපයනවා. රැස් කරගත්තා උදාරතර පුණ්‍ය ධර්මය පුණ්‍ය ධර්මය ඒ මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක පින්වත් මහත්මයාට මේ පින් අනුමෝදන් කරමු. එතුමා මේ පින සියතින් කරගත් පිනක් හා සමානව සාදු කියලා අනුමෝදන් වේවා. මේ පින අනුමෝදන් වීමෙන් ලැබූ ජීවිතය සුවපත් වේවා. ලැබූ ජීවිතය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් සමෘද්ධිමත් ජීවිතයක් වේවා. ඊතා ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම ඊට වසර 3කට පෙර අභාවප්‍රාප්ත අම්මෑණියන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වන සියලු ඥාතීන්ට මිය පරලෝකීය පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන සියලු මෑණියන් ඇතුළු යම්තා මිය පරලෝකීය ඥාතීන් නැත්නම් ඒ සියලු දෙනාම මේ පින දැක අනුමෝදන් වේවා. සාදු කියලා මේ පින අනුමෝදන් වෙලා ලැබූ ජීවිත සුවපත් වේවා. සසර ගමන සුවපත් කරගෙන නිර්වාණ ධර්මය අවබෝධ වේවා කියලා පින් අනුමෝදන් සිද්ධ කරමු. ඒ වගේම අගෝස්තු 25 වෙනි දින දානමය කටයුතු සඳහා අනුග්‍රහ දක්වනවා සාමිලා ජයසේන මහත්මිය අද උපන්දිනය සමරන ටිරානි දුවට සහ ඩිලාම් පුතාට ආශිර්වාද පිණිස ඒ වගේම පවුලේ දෙමව්පියන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කළා. අද මේ රැස් කරගත් උදාාරතර පුණ්‍ය ධර්මයේ අනුභව බලයෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභව බලයෙන් උපන්දිනය සමරන ටිරානි දුවට සහ ඩිලාම් පුතාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා. රජුන්ගෙන් සොරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් වස්විසාදයකින් කිසිම අන්තරාවක් නොම වේවා. කරගෙන යන අධ්‍යාපන කටයුතු ආදී සාර්ථකව ඉදිරි අනාගතයේ බලාපොරොත්තු වෙන ආකාරයට සීල සම්‍යක් ප්‍රාර්ථනා පූර්ණ ඡන්දයාමින් සඵල වේවා. අනාගතයේ තමන්ගේ දෛනික කටයුතු සිද්ධ කරගෙන යන්නත් ආධ්‍යාත්මික වශයෙන් ගුණ දියුණු කරන්නත් ඒ දරුවන්ට සතවර්ෂාදී කාලයක් දීර්ඝායු සම්පත් ලැබේවා කියලා ආශිර්වාද කරනවා. මේ පවුලේ සියලු දෙනාටම සිත සාන්තිය යහපත උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම නෙලංකා පෙරේරා මහත්මිය මීට වසර කිහිපයකට පෙර මිය ගිය මව්පියන් වන ප්‍රේමදාස පෙරේරා හර්මන් ගුණසේකර ඔලිවියා ගුණසේකර යන අයට පින් අනුමෝදන් කරන්න දෙමව්පියන් ආදී අය සිහිපත් කරලා පින් අනුමෝදන් කරනවා. අද රැස් කරගත්තා උදාාරතර පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වීමෙන් මේ මව්පියන් නම් සිහිපත් කරපු මව්පියන් ඇතුළු යන්තාක් මේ පරලෝකීය ඥාතීන් නැත්නම් ඒ ඥාතීන්ගේ ජීවිත මේ පින් අනුමෝදන් වෙලා සුවපත් භාවයට ලැබීපත් වේවා. ලැබූ ජීවිතයේ අවශ්‍යයෙන් වර්ණෙන් සැපයෙන් බලෙන් සමුද්දමත් ජීවිතයක් ලැබේවා. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිර්වාණය අවබෝධ කරගන්නේ මව්පියන්ට මේ පින උපකාර වේවා කියලා පින් අනුමෝදන් සිද්ධ කරමු. ඒ වගේම උදේ සහ හසිනි විසින් සිය දෙමව්පියන්ට සහ නෑදෑහිතුන්ට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමට සහ ජොහන්සා දියණියගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරන්නට ආශිර්වාද කරන මව්පියන් අද රැස් කරගත්තා උදාාරතර පුණ්‍ය ධර්මයේ අනුභව බලයෙන් ඒ දියණිය සිද්ධ කරගෙන යන සීල අධ්‍යාපන කටයුතු සාර්ථකව පවත්වාගෙන යන්න නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවීන් ලැබේවා. සෑම දිනාගේම අනුග්‍රහය උපකාර මත බලාපොරොත්තු වෙන ආකාරයට උසස් අධ්‍යාපනය දක්වාම අධ්‍යාපන කටයුතු නිර්පද්දුතව පවත්වාගෙන යන්න නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා. ඒ වගේම ඒ පවුලේ මව්පියන් ඥාති මිත්‍ර ආදී හිතයිසී සියලු දෙනාට මේ රැස් කරගත්තා උදාාරතර පුණ්‍ය ධර්මයේ අනුභව බලයෙන් සිත සාන්තිය යහපත නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම අපි සියලු දෙනාම නමින් මිය පරලෝකීය යන්තාක් ඥාතීන් නැත්නම් අතීත සංසාරයේ පටන් මේ ජීවිතයේ දක්වා අපි නමින් මිය පරලෝකීය සියලු ඥාතීන් අපි රැස් කරගත් උදාාරතර පුණ්‍ය ධර්මයේ සාදු කියලා අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් වීමෙන් ඥාතීන් ලැබූ ජීවිතය සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරගන්න
නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේ මේ රැස් කරගත්තා වූ උදාහරතර පුණ්‍ය ධර්මය සියලුම ලෝකවාසී සත්වයන්ට මේ පින් අනුමෝදන් කරමු. සියලු සත්වයෝ මේ පින දැක අනුමෝදන් වෙලා ජීවිත සුවපත් වේවා. ඒ වගේ මේ රැස් කරගත්තා වූ උදාහරතර පුණ්‍ය ධර්මය සියලුම දෙවි දේවතාවන්ට අනුමෝදන් කරමු. අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ආදී දිව්‍ය රාජ මණ්ඩලය මේ පින දැක අනුමෝදන් වෙලා දෙවියන්ගේ ජීවිත සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරගන්න නිර්වාණය අවබෝධ කරගන්න මේ පින උපකාර වේවා කියලා පින් අනුමෝදන් සිද්ධ කරමු. ඒ වගේ මේ රැස් කරගත්තා උදාාරතර පුණ්‍ය ධර්මය පුණ්‍ය ධර්මය අනුභව බලයෙන් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභව බලයෙන් මේ දිනවලදී කොරෝනාව සංගත රෝගය නිසා රෝගාතුර ප්‍රතිකර්ම කරන සියලු රටවල් වල ජනතාවට කරන ප්‍රතිකාර සීටසිය සාර්ථකලා ඉක්මන් සුවය නිරෝගී භාවය ලැබේවා. ඒ වගේම මේ වසංගත රෝගය ඉක්මනින්ම දුරු වෙලා සියලු ලෝකවාසී සත්වයන්ටම සිත සාන්තිය යහපත තමන්ගේ දෛනික කටයුතු නැවතත් සුපුරුදු පරිදි සිද්ධ කරගෙන යන්න තුන්වන්ගේ අනන්ත ආශිර්වාද ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්වනවා. අද දිනේදී ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දැක්කපු දානමානාදී කටයුතු සඳහා අනුග්‍රහ දැක්කපු ඒවා සකස් කරලා පූජා කරමින් පින්නතුන් සියලු දෙනාටමත් ඒ වගේම වස් ආරාධනා කරලා යපුපත්තාන කරන සියලු දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණය කරන පින්නතුන් සියලු දෙනාටමත් තමන්ගේ නිවෙස්වල ජීවත් වන දූ දරු ඥාති මිත්‍ර හිතයිසි සියලු දෙනාටමත් මහා සංඝරත්නයටත් මේ සිද්ධ කරගත් උදාාරතර පුණ්‍ය ධර්මයානුභව බලයෙන් බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභව බලයෙන් සෑම දිනාටම සිතක් වේවා, ශාන්තියක් වේවා, යහපතක් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. රජුන්ගෙන්, සරුන්ගෙන්, ගින්නෙන්, ජලයෙන්, වසවිසාදයකින් කිසිම අන්තරාවක් නොවේවා. කායික මානසික සුවසානි ලැබේවා. තව තවත් සම්බුද්ධ ශාසනය මුල් කරගෙන දානාදී පින්කම් සීලාදී ගුණ ධර්ම සමති පස්සනා භාවනාවන් දියුණු කරගෙන මේ ජීවිතේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න සියලුම පහසු විවරණ සැලසේවා කියලා අපි ආශිර්වාද කරමු. මේ පරලෝකීය සියලු ඥාතීන් සිහිපත් කරලා අද නම් සිහිපත් කරා වූ සියලු ඥාතීනුත් ඒ වගේම අපි සියලු දෙනා නම් මේ පරලෝකීය සියලු ඥාතීන් අපි රැස් කරගත් උදාාරතර පුණ්‍ය ධර්මයේ සාදු කියලා අනුමෝදන් වෙලා අප සියලු දෙනාගේම ඥාතීන්ගේ ජීවිත සුවපත් භාවයට පත්වේවා කියලා පින් අනුමෝදන් කරමු. සියලු දෙවියන්ට ලෝකවාසී සත්වයන්ට සියලු භූත පින්නතුන්ට මේ පින් අනුමෝදන් වෙලා ඒ අයගේ ජීවිතත් සුවපත් වේවා කියන හැඟීම ඇති කරගෙන දෙවියන් සහිත ලෝකයාට සියලු ඥාති වර්ගයාට පින් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතා චම්මේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්මේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්මේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි භන්තේ සුවපත් වේවා. මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි. සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු අනුමෝදිතබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සප්පං අච්ඡං කමතමේ භන්තේ කමාම් කමිතබ්බං. ඕකාස කමාමි භන්තේ ဒ ුතියම්පි ඕකාස කමාමි භන්තේ තතියම්පි ඕකාස කමාමි භන්තේ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ බුද්ධං නමාමහං. සාදු සාදු සාදු. බත්තේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලය ඔස්සේ පවත්වාගෙන ලබන
සද්ධර්ම දේශනා මාලාවේ අද අගෝස්තු මාස 25 වෙනි අඟහරුවාදා සද්ධර්ම දේශනාව පවත්වා වදාළ බද්දේක විහාරී පදනමේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වැයගොඩපොළ විමල ඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ ආකාරයෙන් চিරාත් කාලයක් ශාසනික සේවයේ යෙදමින් බොහෝ දෙනෙකුගේ ධර්මාවබෝධය වඩා වර්ධනය කිරීම සඳහා ශක්තිය ධෛර්යය වාසනාව නිදුක් නිරෝගී සුවසෙත සහ චිරජීවනයේ වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය ළඟා කර ගැනීම සඳහා අප සියලු දෙනා රැස් කරගත් සියලුම කුසලානිසංසයන්ද හේතු වාසනා වේවායි සාදුකාර දී පුණ්‍ය අනුමෝදනා සිදු කර ආශිර්වාද කරමු සාදු 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 සද්ධර්ම ශ්‍රවණය කළ සුසිල්වත් ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි